අයිබෝවන් අදත් අපි ගිණුම් කරන පන්ති ආරම්භ කරනවා. අද අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඔයාගේ විෂය නිර්දේශයට අදාළව පළවෙනි පාඩමට අදාළව අපි කතා කරමින් ඉන්නේ ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5ේදී අපිට ලියා ගන්න තියෙනවා ගිණුම් කරණයට බලපාන පරිසර සාධක. ප්‍රශ්නේ ලියා ගන්න ගිණුම් කරණයට බලපාන පරිසර සාධක නම් කරන්න. දැන් අපි විභාගයට ගියාම විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පරිසර සාධක සම්බන්ධයෙන් ඔයාගෙන් මතකය බලන්නේ නැහැ. හැබැයි පළවෙනි පේපර් එකේ පරිසර සාධක සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක් විතර එන්න පුළුවන්. හැම අවුරුද්දකම පරිසර සාධක සම්බන්ධ කරලා ඉති ප්‍රශ්න ඇවිත් නැහැ. නමුත් විටින් විට ප්‍රශ්න නැගීමේ ස්වභාවයකුත් තියෙනවා පරිසර සාධක සම්බන්ධ කරලා. මුලින්ම කිව්වොත් මොකද්ද මේ පරිසර සාධක කියන්නේ? පරිසර සාධකයක් කියන්නේ අපේ ගිණුම් කරණය. දැන් මේ ඉගෙන ගන්නේ ප්‍රායෝගික ලෝකයේ අපි දකින ගිණුම් කරන ක්‍රියාවලිය ගැන. එතෙන්දී ගිණුම් කරන ක්‍රියාවලිය විවිධ හැරහැප්පීම් වල ලක් වෙනවා. දැන් හොඳම උදාහරණ මේ කාලේ කොරෝනා වසංගතයත් එක්ක මේක අපේ රටට එක පළාතකට සීමා වුණු කතන්දරයකුත් නෙවෙයි, දැන් මුළු ලෝකෙටම බලපාපු දෙයක්. දැන් මගේ එක යාළුවෙක් ඉන්නවා ප්‍රසිද්ධ වාණිජ බැංකුවක සේවය කරන කළමනාකරුවෙක් විදියට. ඒ කියන්නේ බ්‍රාන්ච් එකක් බාරගෙන හෙඩ් ඔෆිස් එකේ ඉන්නේ. එයා ගිය අවුරුද්දේ මාර්තු වලින් පසුව තවම එක දවසක්වත් බැංකුවට ගිහින් නැහැ. දැන් ජොබ් එක අයින් කළා නෙවෙයි. එයා ගෙදර ඉඳන් වැඩ කරන්නේ. එයා ඉන්නේ අර කළමනාකරන අර අපි මම ඔයාලට කලින් දවසක කියලා දුන්නනේ මූල්‍ය ගිණුම් කරණය හා කළමනාකරන ගිණුම් කරණය කියලා පෙවෙන දෙකක් තියෙනවා කියලා. ඉතින් මගේ යාළුවා වැඩ කරන්නේ කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය හා සම්බන්ධව කළමනාකරුවෙක් විදියට, මැනේජර් කෙනෙක් විදියට. ඉතින් එයාට තියෙන්නේ දෛනිකව වාර්තා සකස් කිරීම සහ අන්තර්ජාතික බැංකුවක් ඒ වෙනත් රටවල් වල එයාලගේ මව් සමාගමට ඒ වාර්තා සැපීම. ඉතින් මේ මව් සමාගමට වාර්තාව ඔෆිස් එකේ ඉඳන් යවුවත් කමන්නේ නැහැ. ගෙදර ඉඳන් යවුවත් කමක් නැති නිසා එයාට දැන් අවුරුදු එකකුත් මාස ගණනක් වෙනවා තවමත් ඔෆිස් යන්න අවස්ථාවක් ආවේ නැහැ. ඉතින් මාත් එක කියනවා සපත්තු ගන්නත් ඕනේ නැහැ. උඩට ෂර්ට් එකක් විතරක් පොතෙන් ගත්තම ඇති. කල්සම් ගන්නත් ඕනේ නැහැ. ඒ වගේ ඉතින් වාසි තියෙනවා. දැන් මම කියමින් හිටියා අපේ ගිණුම් කරණය ගැන. ඒක ගිණුම් කරන බලපාන පරිසර සාධකයක් බවට පත් වුණා නේද? ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය අපි හිතමු දැන් අර මේ වසංගතයේ ඉන්න කලින් මැනුවල් ක්‍රමයකට වෙන්න පුළුවන්. චෙක් එකක් අත්සන් කරන්න නම් අනිවාර්යයෙන්ම account සීට් එකේ ඉන්න ඕන. නමුත් දැන් බොහෝ ආයතන චෙක් පත් සඳහා ගෙවීම ඔන්ලයින් ක්‍රමයට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ චෙක් එක භෞතිකව නිකුත් කරන්නේ නැහැ. චෙක් පොලයක් වටිනාකම ලියලා accountantගෙන් අත්සන අරගෙන ගෙවීම කරන්නේ නැහැ. ඔය ආයතන මොකද දැන් කරන්නේ? ආයතනයේ ගිණුමෙන් අදාළ මුදල් ගෙවන ගිණුමට අර මොකද්ද මේ අන්තර්ජාලය හරහා තාක්ෂණය භාවිතා කරලා ගිණුමකට මුදල් මාරු කිරීම ක්‍රමවේදයට ගිහින් තියෙනවා. දැන් මේක පෞද්ගලිකව අපි විසින් භාවිතා කරලා නැත්නම් ආයතන මීට පෙර ඒ ක්‍රමයට යන්න මැලිකමක් දැක්වුවා. නමුත් දැන් වන විට සුළු පරිමාණ ව්‍යාපාර පවා අන්තර්ජාල බැංකුකරණය හරහා ගෙවීම් කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ තියෙන වසංගත තත්ත්වයෙන් යාලා අලුත් දෙයකට අලුත් මානයකට ගිණුම් කරන්න අරගෙන ගියා. අන්න පරිසර සාධකයක්. අතීතයේ චෙක්පත් මගින් ගනුදෙනු කළා. දැන් ඒක විද්‍යුත් මුදල් ක්‍රමයට මාරු වීමක් ලෙස හඳුනා ගන්නවා. ඔයාලා වැඩිපුරම මේ ගැන ව්‍යාපාර අධ්‍යයන විෂයදී ඉගෙන ගන්නවා. දැන් මේ විදිහට අපේ ගිණුම් කරණය කාලෙන් කාලට වෙනස් වෙන්න භාජනය වෙනවා. අන්නේ වෙනස් වීමට භාජනයේ වෙනස් කිරීමක් ඇති කරන්න අපිට බලපෑම් කරන බලවේග වලට අපි කියනවා මොකක්ද? පරිසර සාධක ලෙස. එහෙනම් අපි පළවෙනි පරිසර සාධකය ලියා ගමු. ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. එන්නේ කිව්වේ දැන් බදු අය කිරීම දැන් අපේ රටේ නේද ගොඩක් දෙනා එක එක කතන්දර කියනවා. මම නම් දැන් නිවුස් බලන එක නතර කරා. ඊට අමතරව එක්තරා අරුපවාහිනී නාලිකාවක් අපේ ගෙදර මේ අර පත්‍රයේ විස්තරේ ප්‍රෝග්‍රෑම් එක බලමින් තිබුණා. නමුත් දැන් ඒකත් මම නතර කරා. දැන් අද උදේ මට පුදුම කංකරච්චලයක් තිබුණේ. ඒ කියන්නේ නිවේදක මහත්මයා අපිට වඩා ආවේගශීලී වෙලා. පුවත්පතක් ගන්නවා හෙඩ්ලයින් එක කියවගෙන බයින ඉස්සේ කොයි කෑ ගහනවා. පස්සේ මේ කියන්නේ දන්නවා කවුද මේ කියන්නේ කියලා. නමුත් නාලිකාව නම හොය එතුමගේ නම මම කියන්නේ නැහැ මෙතනදී.
ඊළඟට තවත් සිරස්තලයක් ගන්නවා කියනවා අර පැත්තටයි මේ පැත්තටයි ආණ්ඩු පක්ෂයට විපක්ෂයට හැම පැත්තටම හිත් පාස් කරනවා. නිකන් එයාට වෙනමම රාජ්‍යයක් වෙනමම ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙලා වගේ. ඒ කියන්නේ ජනප්‍රියත්වයේ වෙනුවෙන් මිනිසුන්ගේ අර තියෙන තනිකරම දැන් මේ වැඩසටහන බැලුවම අපිත් නිකන් කුලප්පු වෙනවා. අපිටත් ආවේගයක් ඇති කරනවා. අපි රූපවාහිනිය හරහා බලන්නේ දැනුම ලබා ගන්න, රසවින්දනය ලබා ගන්න. නමුත් අවසානයේ වෙලා තියෙන මොකද්ද? අපිව තවත් කෝපයකටපත් කිරීමක් නැති ප්‍රශ්න තවත් හුවා දක්වමින් අපට බලපෑම් මෙල්ල කරනවා. ඒකත් දේශපාලනය හා සම්බන්ධයි. නමුත් දැන් ගිණුම්කරණයට සම්බන්ධ කළොත් දැන් අපි මේ දවස්වල විතරම අහන දෙයක් තමයි රජය විසින් ඇතම් භාණ්ඩවලට මිල පාලන ගෙනවා, ඊළඟට ආනයන අපනයන සීමා කිරීම කරනවා, බදු අඩු වැඩි කිරීම කරනවා. අනේ හැම දෙයක්ම ආර්ථික හා දේශපාලන පරිසරයට සම්බන්ධ දේවල්. දැන් ඔය ගන්නා ඇතම් ක්‍රියාමාර්ග හරහා ආයතනයක ආදාය මට්ටම අඩු වෙන්න, ආදාය මට්ටම ඉහළ යන්න ඇතම් ආයතන නැසෙන්න පවා හේතු වෙන්න පුළුවන්. නේද? ඇතම් ආයතන අසාධාරණ පවා හේතු වෙන්න පුළුවන්. හිතන්න මෙහෙම දේශපාලන බලපෑම් කියන මම කියන ආයුධ බලපෑම් නෙවෙයි දේශපාලන ප්‍රතිපත්තියක් මත ඇතම් ව්‍යාපාර අපේ රටේ තහනම් කරනවා. පහුගිය කාලෙත් එහෙම තහනම් වුණානේ. මොනවද? ඇස්බෙස්ටොස් ආදායනේ නිෂ්පාදනය කටයුතු තහනම් කළානේ පහුගිය ජනාධිපතිතුමා. අන්න ඒ වගේ ඇතම් ව්‍යාපාර නීත්‍යානුකූලව පවත්වාගෙන අවසර දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගිණුම්කරන බලපාන. ඒ හරහා ව්‍යාපාර කටයුතු නැහිටනවා. ඒ හරහා ව්‍යාපාරයේ සියලුම වත්කම් විකුණා දමලා වෙනත් ව්‍යාපාර කටයුතු මේ ව්‍යවසායකයන්ට යොමු වෙන්න සිදු වෙනවා. අනේ ඒ ආකාරයට බැලුවම ගිණුම්කරණය කියන සාධකය ආර්ථික හා දේශපාලන පරිසර සාධකයේ හරහා විශාල වශයෙන් බලපෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම රජයේ බදු ප්‍රතිපත්තිය ආනයන අපනයන ප්‍රතිපත්තිය හරහා ගිණුම්කරණයට බලපෑම් එල්ල කරනවා. ඒ හැම දෙයක්ම දේශපාලන හා ආර්ථික පරිසරයට අදාළ වෙනවා. දැන් අපි මේ නෝට් එක ලියා ගන්න විට සමහර විට ඔයාලා මේ සටහන් ලබාගෙනත් ඇති මීට පෙර මෙතෙන්දී අපි ගොඩාක් කරුණු ලියා ගන්නවා. දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද? ආර්ථික පරිසරය කියන්නේ මොකක්ද? ඒකට බලපාන උපලක්ෂණ මොනවද? ඒ තරම් දේවල් අපේ උසස් පෙළ විභාග ඉලක්ක කරගෙන අධ්‍යාපන අමාත්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. වා දැනගෙන ඉන්න ඕනේ ගිණුම්කරණය කියන විෂය නැත්නම් ගිණුම්කරණය කියන ඒ සංකල්පය වෙනස් වෙන බලපාන පරිසර සාධක ටික පමණයි. එතනින් එහාට අපේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ නැහැ. හරි එහෙනම් දෙවෙනි සාධකය ලියා ගන්න. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. ඒ කියන්නේ ළමයි දැන් ඇතම් කරුණු හේතුවෙන් අපේ ජන සමාජයේ ජනගහනයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මිනිසුන් කාලෙන් කාලෙට තමන්ගේ රුචිකත්වය වෙනස් කර ගන්නවා වෙන්න පුළුවන්. ඒ හරහා ව්‍යාපාර වලට බලපෑමක් එල්ල කරනවානේ. ව්‍යාපාරයට බලපෑමක් එල්ල කරනවා කියන්නේ ඒක අනිත් පැත්තෙන් ගිණුම් කරන බලපෑමක් එල්ල කරනවා කියන එක. දැන් කාලෙන් කාලට මිනිසුන්ගේ ඇඳුම් විලාසිතාවන් වෙනස් වෙනවා නේද? දැන් ඔයාලා පරණ සිංහල චිත්‍රපටයක් කරගුවොත් 80 ගණන් වල ළඟට 70 ගණන් වල නැත්නම් දැන් වගේ දෙමව්පියන්ගෙන් අහුවොත් ඒ කාලේ භාවිතා කළ ඇඳුම් විලාසිතාවන් නෙවෙයි අද වන විදිහට භාවිතා කරන්නේ. ආයෙත් සමහර විට පරණ ට්‍රෙන්ඩ් එක පරණ ඇඳුම් විලාසිතාවක් අලුතෙන් එනවා වෙන්න පුළුවන්. හැබැයි මීට අවුරුදු 5කට කලින් භාවිතා නොවු දෙයක්. අන්න ඒ විදිහට බැලුවම මිනිසුන්ගේ අර ඇවතුම් පැවතුම් ඒ හරහා ගිණුම් කරන බලපෑමක් එල්ල වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ සංස්කෘතික අංගයන් තියෙනවා. අපිට තියෙනවා අපේ රටේ විවිධ සංස්කෘතීන් තියෙනවා. ප්‍රධාන වශයෙන් බෞද්ධ දර්ශනය, ඊළඟට කතෝලික ආගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම තහන ජනතාව අපේ රටේ ජීවත් වෙනවා. ඒ අයගේ ඒ සංස්කෘතික වටිනාකම වුන්ට ආවේනිකයි. ඉතින් එතෙන්දී ඒ සංස්කෘතික උත්සව පැවැත්වෙන කාලවලදී දැන් උදාහරණයකට කිව්වොත් මොනවද සිංහල අවුරුදු උත්සවය, ඊළඟට වෙසක් පොසොන් පොහෝ දින, ඊළඟට මොනවද රාමසාන උත්සවය, නත්තල් ඒ කාලය, දෙසැම්බර් මාසයේ ඒ නත්තල් ඒ සමය ඒවත් එක්ක ඒ කාලවලට අනුරූපී විදිහට අපේ ව්‍යාපාර හැඩ ගැහෙනවා. දැන් අපි විශේෂයෙන්ම පිටකොටුවේ ඇඳුම් ෂොප් වලට ගියොත් මේ ඩමි පවා ඇඳුම් මාරු කර ගන්නවා. සිංහල අවුරුදු කාලෙට සර්ම ෂර්ට් එකකට පිරිමි ඩමියක් යනවා. ඊළඟට සාරියක් කොසරියක් ඇඳගෙන ඉන්නවා කාන්තා ඩමියා. ඒක වෙනස් වෙනවා රාමසාන උත්සවයේදී. ඊළඟට ආය නත්තල් කාලයේදී දෙසැම්බර් මාසයේදී තවත් ඇඳුමකට අර ඩමිය මාරු වෙනවා. යාළුවෝ මාරු කරනවා. නේද? ඒ මොකද්ද මේ වෙන්නේ?
සමාජයේ හැසිරීම රටාව අනුව සංස්කෘතික අංගයන් වලට අනුව අපේ ව්‍යාපාරය වෙනස් වෙනවා. ඇයි? ව්‍යාපාර වලට සමාජ හා සංස්කෘතික පරිසරයේ බලපෑම් එල්ල කිරීමක් හරහා. හරි. තව එකක් ලියාගමු අපි. නෛතික පරිසරය. නෛතික පරිසරය. මේක ගිණුම් කරන එක තදින්ම බලපානවා. දැන් උදාහරණයකට කිව්වොත් මම උසස් පෙළ විභාගයට අධ්‍යාපන ලබන කාලේ අපි සමාගම් ගිණුම් සම්බන්ධව ඉගෙන ගත්තේ 1987 නේ. දැන් මට ඒකත් මතක නැහැ. 87 වගේ මතක. වර්ෂයේ සම්මත වූ සමාගම් 87 නෙවෙයි. කොහොම හරි පැරණ අවුරුද්දක දැන් මම උසස් පෙළ කරලා ගොඩක් කාලේ කොහොම හරි ඒ කාලේදී තිබුණේ අපිට ඉතාමත් පැරණි වර්ෂයක සම්මත වූ සමාගම් 50ක්. හැබැයි මේ සමාගම් 50 2007 වර්ෂයේදී සංශෝධනය වෙනවා. දැන් ඔයා ඉගෙන ගන්න 2007 සම්මත වූ සමාගම් 50 ගැන. අපේ 13 වසර විෂය නිර්දේශයේදී 13 වසරේ අපි ඉගෙන ගන්නවා සමාගම් ගිණුම් කරන එක ගැන. ඒ කියන්නේ සීමා සහිත සමාගමක ගිණුම් තබන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. එතෙන්දී ඔයා සමාගම් 50 වශයෙන් කියන්නේ 2007 අංක 7 දරන සමාගම් 50. දැන් ඒ 50 සම්මත වීම නෛතික පරිසරයට අයිති වෙනවා. දැන් මම සමාගම් 50 ඉගෙන ගන්න කාලේ ඒ 50 තිබුණා අදිමිල කියලා කතාවක්. අදිමිල කියලා දෙයක් තිබුණා. මම උදාහරණයකට කියන්නේ. ඒ අදිමිල කියන සංකල්පය ඒ ක්‍රියාවලිය 2007 50 දී අහෝසි කරනවා. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වෙනවා මේ අලුත් 50 හරහා. ඉතින් ඒක ගිණුම් කරන්න බලපානවනේ. නේද? අලුතෙන් දැන් අනාගතයේදී තවත් සමාගම් 50ක් ආවොත් ඒ 50 කටයුතු කරන්න ඕනේ මෙහෙමයි කියලා කියනවා. ඒ අනුව තමයි එදා ඉඳලා ගිණුම් කරන ක්‍රියාවලිය පවත්වා ගන්න ඕනේ. ඒ අනුව විටින් විට සම්මත වෙන 50 ඒ තරමේ තව දේවල් තියෙනවා. ප්‍රමිත කියලා. ඔයාලට මේ අලුත් වචන අපි මේව ඉගෙන ගන්නවා ඉදිරියේදී හිත. ප්‍රමිත. අපේ ගබඩාවේ තියෙන තොගයකින් ගිණුම් කරන්න කොහොමද? ව්‍යාපාරයකට මිලදී ගන්න මෝටර රථයක් ගොඩනැගිල්ලක් ඒකේ වටිනාකම කොහොමද ගිණුම් කළියන්නේ? ඒ හැම දෙයක්ම අපිට ඕන විදිහට කරන්නේ නැහැ. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලට අපිට මඟ පෙන්වීම තියෙනවා. උදාහරණයක් තමයි ප්‍රමිත. හැබැයි මේ ප්‍රමිත කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් ඒකත් මම සම්බන්ධ කරලා කිව්වොත් මම ගබඩාවේ තිබෙන තොගය ගැන ඉගෙන ගත්තේ ඒක නම් මතකයි SLS 5 කියන ප්‍රමිතිය. ඒ කියන්නේ අපේ ගබඩාවේ විකුණන්න ගෙනල්ලා තිබෙන තොග වලින් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය වටිනාකම තක්සේරු කරන්නේ කොහොමද? ඒක SLS 5 වශයෙන් මම ඉගෙන ගත්තේ ප්‍රමිතාංක 5. ඔයා ඉගෙන ගන්නවා LKS number 2. ඔයාගේ තොග ප්‍රමිතිය වෙන්නේ LKS number 2. දැන් මෙතනදී SLS 5 ප්‍රමිතියේ තිබූ ඇතම් කාරණා LKS 2 හරහා වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. අන්න ඒක ගිණුම් කරන්න බලපානවා. මේ ප්‍රමිතිය සම්මත වෙන්න කලින් අපි වැඩ කරන්නේ පරණ ප්‍රමිතියට අනුව පරණ ප්‍රමිතිය අහෝසි කරලා නව ප්‍රමිතියක් හඳුන්වා දෙනවා. ඒ හරහා අපේ කරගෙන ගිණුම් කරන ක්‍රියාවලිය මොකද වෙන්නේ? වෙනස්කමකට භාජනය වෙනවා. එහෙනම් නෛතික පරිසරය කියන්නේ සත්‍ය වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම අපේ ගිණුම් කරන ක්‍රියාවලිය සංශෝධනය කරන බලපෑමකට ලක් කරන පරිසර සාධකයක් බවට පත් වෙනවා. හතරවෙනි එක ලියා ගන්න ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඒ කිව්වේ ළමයි දැන් අපි ගිණුම් කරන ක්‍රියාවලියේදී අපි ඒකත් අර ප්‍රමිත වගේම දේවල් ඒ කියන්නේ කාලෙන් කාලයට අපේ ගිණුම් කරන කටයුතු සඳහා අලුත් මානයන් හඳුන්වා දෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් අපි ඉස්සර ආදායම් ප්‍රකාශනයේට කිව්වා වෙළඳ හා ලාභ ගිණුම කියලා. ඉස්සර මම ඉගෙන ගත්තේ වෙළඳ හා ලාභ ගිණුම. දැන් මේකට ඒ හදන ආකෘතියම හදනවා හැබැයි නම වෙනස් වෙනවා. අපි දැන් කියනවා ආදායම් ප්‍රකාශනය කියලා. සමාගම් ගිණුමකට ගියාම ලාභ හා වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනය කියලා කියනවා. එකම කාරණේ. එකම දේ. නමුත් අර ඉදිරිපත් කරන රටාව තව වෙනසක් ඇති වුණා.
ඉස්සර මම ආදායම් ප්‍රකාශනයක් හදද්දී ආදායමයි පසක ලියා ගන්නවා වියදම් තවත් පසක ලියා ගන්නවා. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනය මෙන්න මේ ආකාරයට හදනවා. එතකොට මේ පැත්තේ ආදායම් එකතු කර ගන්නවා. ආදායම් වර්ග ටික එකතු කර ගන්නවා. ඒ ආදායම් වෙනුවෙන් දරු වියදම් මෙන්න මේ පැත්තේ එකතු කරලා වෙනස අපි ගන්නවා ආදායමෙන් වියදම් අඩු කරලා ලාභය වශයෙන්. අපි කියනවා මේකට තිරස් ගිණුමක් කියනවා. තිරස් ක්‍රමයට හදනවා කියලා. හැබැයි දැන් මෙහෙම ඔයා පුරුදු වෙන්නේ නැහැ. ඔයා 12 වසරේ විෂය නිර්දේශය තුලදී මැද භාගයකදී ඉගෙන ගන්නවා මායික ආදායම් ප්‍රකාශනයක් හදන්න. අපි ආදායම් ප්‍රකාශනය දැන් හදන්නේ මේ ආකාරයට. උඩින් ආදායම් ලියනවා. උඩින් ආදායම් ලියනවා. ආදායම් වල එකතුවෙන් වියදම් 15න් අඩු කරනවා. ආදායමෙන් වියදම් අඩු කළා මොකක්ද වෙන්නේ? ලාභය. මෙන්න මේ ආකාරයට. දැන් අපි මේකට කියනවා සිරස් ආකෘතියක් කියලා. කියන්නේ අර ඉරස් ක්‍රමයට මම කලින් පෙන්නපු ක්‍රමයටත් මේ ක්‍රමයටත් එන්නේ එකම ලාභය. හැබැයි ඉදිරිපත් කරන රටාවේ වෙනසක් ආවා. ඒ වගේම මේ ලේඛනයේ තියෙන නම වෙනස් වුණා. සුළු සුළු කරුණු වෙනස්කම් වලට භාජනය වෙනවා. අපි මුලින්ම නෙවෙයි මීට අවුරුදු 2-3කට කලින් නමක් පාවිච්චි කළා අඩමාන ණය වෙන් කිරීම කියන. අඩමාන ණය වෙන් කිරීම. ඒ කියන්නේ ලැබෙන්න තියෙන මුදල් වලින් නොලැබෙන්නේ අදහස් කරන ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන් ගිණුම්කරණයේදී අඩමාන ණය වෙන් කිරීම කියලා ක්‍රමයක් අපි කරනවා. ඒ කියන්නේ ගණනය කිරීමක් කරනවා. අපි ඉගෙන ගන්නවා. දැන් අපි ඒකට කියන්නේ නෑ අඩමාන ණය වෙන් කිරීම. ගණනය කිරීමේ කිසිම වෙනසක් ආවේ නෑ. භාවිතා කරන නම වෙනස් වුණා. දැන් අපි ඒකට කියනවා වෙළඳ ලැබිය යුතු දෑම මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීමක් කියලා. මොකද සර් කිව්වේ? ගාතාවක්ද? නෑ. ගිණුමක නමක්. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියක නම වෙනස් වෙනවා. ඉස්සර අපි කිව්වා අඩමාන ණය වෙන් කිරීමක් කරනවා කියලා. දැන් කියනවා වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ සඳහා ඉඩ හැරීමක් කරනවා කියලා. ගණනය කිරීමේ ක්‍රියාවලියේ කිසිම වෙනසක් නොවේ. අපි භාවිතා කරන යෙදුම් වල නාමයන් වෙනස් වුණා. ඒ වෘත්තීය වේදීන් කාලෙන් කාලයට අපේ ඒ අලුත් ප්‍රවණතාවයන්ට ගැලපෙන ආකාරයට අපි ඒ යෙදුම් පවා වෙනස් කර ගන්නවා. ඒ අනුව තමයි අපි ගිණුම හදන්නේ. පැරණිම ගිණුමක් කරන් බැලුවොත් සමාගමක එක්කේ තියෙන අඩමාන ණය වෙන් කිරීම. නවීන මේ අවුරුද්දේ හදන ගිණුමේ අඩමාන ණය වෙන් කිරීමක් වාට හොයාගන්න බෑ. අන්න අපේ ගිණුම් කරන ක්‍රියාවලිය ශිල්පීය හා වෘත්තීය පරිසරයේ බලපෑම් වලට ලක් වෙනවා. දැන් ශිල්පීය හා වෘත්තීය පරිසරය කියන දරුවටින් කියන්නේ මේ දැන් ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය ඕනම දෙයක් දැන් වෛද්‍ය වෘත්තීය ගමු වෛද්‍ය විද්‍යාව ගමු. ඒකේ අද වන විට අලුත් බෙහෙත් සොයා ගන්නවනේ. අලුත් වෛද්‍ය දැනුම උත්පාදනය කරගන්න ඕනේ කවුද? වෛද්‍යවරුමයි. නේද? වෛද්‍ය ශාස්ත්‍රයේ ඉහළට ඉගෙන ගන්න අය මොකද කරන්නේ? ඒ වෛද්‍ය ශාස්ත්‍රයට දාලා තව තව සොයා ගැනීම කරනවා. අන්න ඒ වගේ අපේ ගිණුම්කරණයේ තියෙනවා අපට වඩා අත්දැකීම් බහුල, අපට වඩා අධ්‍යාපන මට්ටමින් වැඩි, අපට වඩා හොඳ දක්මක් තියෙන නේද? අපි හැමෝටම මේව කරන්න බෑ. අලුත් න්‍යායන් හඳුන්වා දෙනවා, අලුත් මඟ පෙන්වීම් හඳුන්වා දෙන විශේෂඥවරු ඉන්නවා. ගණිතඥයන් ඉන්නවා. එයාලා ඒක රාශී වෙලා නැත්තම් තනි වශයෙන් සමහර විශ්වවිද්‍යාල මට්ටමින් තමන්ගේ අලුත් සොයා ගැනීමක්, අලුත් අදහසක් ඉදිරිපත් කරනවා. තාර්කිකව ඒක පිළිගන්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒක අනිකුත් වෘත්තීය වේදින් එකහෙලා පිළි අරගෙන ඒක පොදු සම්මතයක් බවට පත් වෙලා හැමෝම මේක අලුත් ක්‍රමයකට හුරු වෙනවා. ශිල්පීය හා වෘත්තීය පරිසරය. හරි. තව කාරණයක් ලියා ගන්න. තව අවසාන සාධකය ලියා ගන්න. තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. ඒ කිව්වේ අලුත් තාක්ෂණය. ඒකනම් ඔයාලට තරම්මම අනුහුරු දෙයක් නෙමෙයි. තාක්ෂණය කියන දේ කොයිතරම්නම් බලපානවද ඕනම ශාස්ත්‍රයකට. දැන් හොඳ වෙලාවට දැන් මම මේ දවස්වල 21 බැච් එකේ ළමයිට සමාගම් ගිණුම් ගන්නවන්නේ. සමාගම් ගිණුම් පාඩම කරද්දී මම ලොකු අපහසුතාවයකටපත් වුණා. සමාගම් ගිණුම මට හදද්දී අඩි 16කවත් බෝඩ් එකක් ඕන. සමහර පන්ති වලට ගියාම ඒ පන්ති වල මට දේශන ශාලාවේ සපයන්නේ අඩි 8 බෝඩ් එකක්. දැන් මගේ මේ ගෙදර තියෙන වගේ බෝඩ් එක අඩි 8 බෝඩ් එකක්. පන්තියට ගිය දවසේ ඉඳලාම මම පන්තියේ ආයතනයේ හිමිකරුවන්ට කළමනාකරුවන්ට කරච්චලේ දානවා.
මට මේක නම් ගණන් හදන්න බෑ. පළවෙනි පාඩම කරන්න, දෙවෙනි පාඩම කරන්න, ඊළඟට මට අඩි 8 බෝඩ් එක මදි. අඩි 16 බෝඩ් එකක්වත් ඕනේ නැහැ. ඇත්තටම මට අඩි 16 බෝඩ් එක ඕනේ වෙන්නේ 13 වසර සමාගම් ගන්න හදද්දී. හැබැයි ඉතින් මෙහෙමනේ මාස 6කටවත් කලින් කිව්වට පස්සේ අදුමුතරේ 6 වෙනි මාසෙවත් ඔක කෙරෙනවනේ. ඇයි මගේ කරච්චල යහගෙන ඉන්නත් බෑනේ දවසක් දෙකක් නෙවෙයි. හැම දවසකම කියනවා. පන්ති පාත්තලේ වෙනම දවසකම කියනවා මේ බෝඩ් එකකින් කරන්න බෑ. නමුත් මම දැන් මේ දවස්වල ගෙදර ඉඳන් උගන්වනවා අඩි 8 බෝඩ් එක පාවිච්චි කරනවා. ඒ කොහොමද? ඉතිරි කොටස් ටික තාක්ෂණයට බාර දුන්නා. දැන් අපි අනිත් එක දැන් ඔයා සහ මම මේ සම්බන්ධ වෙන්නේ කොහොමද? තාක්ෂණික පරිසරයට පිළිසිද්ධ වෙන්න. අනිතරම කියන කාරණයක්. අපි ඒ ලෙවල් කරන කාලේ මේ කොරෝනා ආවනම් අපට යන කල දසාවක් ගැන හිතා ගන්න බෑ. ඇයි? දැන් මේ දවස්වල නෙවෙයි දැන් මීට මාස කිහිපයකට කලින් කොයිතරම්නම් රූපවාහිනී නාලිකාවල නිවුස් කියද්දී නිවුස් කියන නැන්දල මාමල ඇඬුවද නේද? අපේ දරුවන්ට ඔන්ලයින් නෑ කියලා නේද? ඒ කියන්නේ නළු නිලියන් ගෙනලා කොයිතරම්නම් පාරි දාන්න යාලට ටීවී channel එකේ මාමලට සල්ලි තිබුණා. මොබයිල් ෆෝන් එකක් අරන් දෙන්න කියන නිවුස් එකක් ගහලා අපෙන් සම්මාදම් කරන තත්ත්වම තමයි පත් වුණා. ඇයි මේ? අපේ රටේ නෙවෙයි ලෝකයේම කොරෝනා හරහා ළමයි ගෙදරට සීමා වුණා. අධ්‍යාපන ලබා දෙන විකල්පයක් හොයාගත්තා. Zoom තාක්ෂණය හරහා ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම. ඉතින් ඒක කරන්නේ තාක්ෂණික පරිසරය දියුණු වෙලා තිබුණ නිසානේ. නමුත් මේ තාක්ෂණික පරිසරය මේ තරම් දියුණු වුණේ මේ මෑත කාලීනව. මම එළවක 2005 අවුරුද්දේ 2005 2004 2000 ඒ කාලවලදී සුනාමි නම් ආවා. මේ කොරෝනා සංගතය ආව නම් මොකද කරන්නේ? ඔය නිවුස් වල නන්දල මාමල කියයිද ඔන්ලයින් තාක්ෂණය හරහා ඉගැන්වීම කරන්න කියලා නෑ. එයා ඒකට දන්නේවත් නෑ. නේද? අන්න කාලයෙන් කාලයට අපේ ලෝකයට අලුත් තාක්ෂණික මෙවලම් හඳුන්වා දෙනවා. ඒ රහා අපේ හැසිරීම් රටාව, අපේ අධ්‍යාපන රටාව, අපේ පරිභෝජන රටාව පවා වෙනස් වෙනවා. නේද? අපේ හැම දෙයක්ම වෙනස් කරන්න මේ තාක්ෂණික පරිසරය උදව් කරනවා. මම කිව්වේ දැන් අතීතයේදී මේ වගේම සංගතයක් ඇවිල්ලා අපිට ගෙදරට කොටු වෙලා සිටින්න සිදු වුණා නා ආයේ පාසල් ආරම්භ වනතුරු ආයේ උපකාරක පන්ති ආරම්භ වනතුරු අපට අධ්‍යාපනයක් ගැන හිතන්න බෑ. නේද? සපපහල් කුටුක වාඩි වෙලා ගෙදරදී ඉගෙන ගන්නවා කියන එක ඒ කාලේ ළමයිට හීනයක්. හැබැයි අද වන විට ඒක හරි පහසු දෙයක් බවට පත් වුණා. ඔන්ලයින් තමයි මොන ගැටලු තිබුණා? මොන ගැටලු තිබුණා? මෙහෙම හරි ඔයාට අධ්‍යාපනය ලබා ගන්න මේ තාක්ෂණය කියන දේ ඉවහල් වුණා නේද? අන්න ඒකම තමයි ඉගෙනුම් කරන්නේ. මම පාඩම පටන් ගන්නෙත් කිව්වේ. මගේ යාළුවෙක් ඉන්නවා කියලා ගෙදර ඉඳන් වැඩ කරනවා. අන්න ඉගෙනුම් කරන්නයට තාක්ෂණික පරිසරය බලපානවා. අතීතයේ තිබුණා අතින් ගිනුම් හදන ක්‍රමයක්. ඒ කියන්නේ පරිගණක නේද? මුල්ම කාලේ මුල්ම යෝගේ පරිගණක තිබුණේ නැහැ. ඔයාලගේ අම්මලා තාත්තලා නැත්නම් ආච්චිලා සීයලා රජේ රැකියාවක් කරපු අය බැංකුවල වැඩ කරපු අය නම් දන්නවා. පෞද්ගලික අංශනොත් එහෙමයි. මට එක්තරා බැංකු නිලධාරියෙක් කිව්වා පරිගණක බැංකුවට හඳුන්වා දෙන රාජ්‍ය බැංකුවක් රාජ්‍ය බැංකුවක පරිගණක පද්ධතියක් බැංකුවට හඳුන්වා දෙන විට එයාලා දවස් දෙකක් කැම පැය ස්ට්‍රයික් කරා කිව්වා. පරිගණක ගේන්න එපා කියලා. ඒ කියන්නේ ඒ නිලධාරී බය වුණා. පරිගණක ගෙනාවම අත්දැකීම් අඩු පරිගණක සාක්ෂරතාවයක් නැති. ඒ කියන්නේ පරිගණක භාවිතා කරන්න නොදන්නා නිලධාරීන් බැංකුවෙන් ඉවත් කරයි කියලා. මේ ආණ්ඩුව හදන්නේ පරණ නිලධාරීන්ට ඉවත් කරලා අලුත් කොල්ල කෙල්ලොන්ට බැංකුව බාර දෙන්න කියලා හිතලා දවස් දෙකක් කැම පැය ස්ට්‍රයික් කරනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගත්තා. පරිගණක බැංකුවට ගේන්න එපා කියලා. දැන් මොකද්ද කියන්නේ? අලුත්ම පරිගණක ගේන්න කියලා ඒ බැංකු නිලධාරීන්ගේ ඊළඟ පරම්පරාව ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අන්න මුලින්ම බැංකු කටයුතු පවත්වාගෙන ගියේ අතින් වගේ පාස්පෝර්ට් මුදල් තැන්පත් කිරීම, කොළේ එකතු කිරීම නිලධාරියෙක් කරේ, පෑනින් ලියලා කරේ. මට තියෙනවා මේ වගේ පාස්පෝර්ට්. නම ලියන්නේ බැංකු නිලධාරියෙක්ගේ අතින්. ගිණුම් විශේෂය සටහන් කරන්නේ අතින් මැනුවල් ක්‍රමයට. ඉන් පසුව මොකද වුනේ? බැංකුවට පමණක් සීමා වූ පරිගණකයක් ආවා. එතකොට ඔයා බැංකු ගිණුම ආරම්භ කරන්න වාගේ නගරේ බැංකුවෙන් නම් ඒ පාස්පෝර්ට් අරගෙන ගිහලා තවත් නගරයක ඒ බැංකුවට දාලා ශාඛාවකින් මුදල් ගන්න බෑ. උදාහරණයකට කිව්වොත් කොළඹ කොටුවේ බැංකු ශාඛාවෙන් නම් ඔයා ගිණුම ආරම්භ කරා ඔයාට බෑ මහනුවර බැංකු ශාඛාවට කියලා මුදල් ගන්න. එහෙමත් පුළුවන්. එහෙම බැරි කමක් තිබුණාද? ඔව්. සමහර අයට එහෙම කිව්වොත් මේක පුදුමයක්. අද වන විට පුළුවන් ඇතැම් අවස්ථාවලදී
එක වාණිජ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට ගිහිලා වෙනත් වාණිජ බැංකුවක ඔයාලගේ දිනේ මුදල් ගන්න. උදාහරණයක් කිව්වොත් ඒවට පුළුවන් BOC එකේ account එකේ මුදල් ගන්න. හැබැයි ඔයා පාවිච්චි කරන සම්පත් බැංකුවේ ATM යන්ත්‍රය වෙන්න පුළුවන්. ඔව්. BOC එකක් හොයාගන්න බැරි නම් ඔයා යනවා සම්පත් බැංකුවට. ඔයා ළඟ තියෙන BOC එකේ කාඩ් එක. නමුත් ඔයා BOC එකේ කාඩ් එකෙන් මුදල් ගන්නවා. අන්න ඒ තරම් දියුණු තත්ත්වයකටපත් උනේ කොහොමද? තාක්ෂණික පරිසරයෙන්. ඉතින් තාක්ෂණික පරිසරය හරහා ගිණුම් කරන ඒ ආකාරයට සුවිශේෂී ලෙස වෙනස්කම් වලට භාජනය වුණා. දැන් ඔයාගෙන් විභාගයට අහන්නේ මෙන්න මේ වගේ පරිසර සාධක දෙකක් නම් කරන්න පමණයි. ඉතින් ගිණුම් කරන බලපාන පරිසර සාධක මම ප්‍රධාන වශයෙන් 5ක් කිව්වා. ඒ 5 ඔයා මතක තියාගන්න. තව ඉතින් තාක්ෂණික මොනවද මේ තරඟකාරී තත්ත්වයන් ඒ වගේ දේවල් තියෙනවා. අපිට එච්චර දේවල් ඕන නැහැ. මේ පහින් දෙකක් විතරම කියන්නේ දෙකක් වගේ ලියන්න වෙන්නේ. ඔය පහම මතක තියාගන්න උත්සාහ කරන්න. හරි, ඒ ප්‍රශ්නාංක 5. ඊළඟට ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 දී ලියා ගන්න ගිණුම්කරණේ නව ප්‍රවණතා හඳුන්වන්න. ගිණුම්කරණේ ඇති වූ නව ප්‍රවණතා හඳුන්වන්න. ගිණුම්කරණේ ඇති වූ නව ප්‍රවණතා හඳුන්වන්න. හිතුවේ ළමයිනේ අපි ඉගෙන ගන්න යන ගිණුම්කරණ ශාස්ත්‍රය මුලින්ම නිර්මාණය වන්නේ විශේෂයෙන්ම ආයතනයක පෞද්ගලික අරමුණු ඉටු කරගන්න. ඒ කිව්වේ දැන් ඔයා ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරයෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් ඔයා අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කළොත් ඔයා ඒ ව්‍යාපාරයෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ලාභයක් ලබන්නනේ. නේද? නමුත් දැන් ඒකේ අතුරු ප්‍රතිඵල රාශියක් තියෙනවා. දැන් මහා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කළොත් ප්‍රදේශයේ රැකියා නැති පුද්ගලයන් රැකියා ලබා ගන්න අවස්ථාව වෙනවා. ඊළඟට සමහර විට ඔයා භාවිතා කරන්නේ දේශීය අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඔන්න ඔයා කෝමාරිකා භාවිතා කරලා කෝමාරිකා අඩංගු බීම වර්ගයක් හදලා. එතනත් තියෙනවනේ නේද? අලුත් ව්‍යාපාරික අවස්ථාවක් නැවිලා තියෙනවා. එතෙන්දි මොකද වෙන්නේ? ඔන්න ඊතකම් ප්‍රදේශයේ තිබුණ වගා නොකළ ඉඩම් ඔයාලට පුළුවන් ඒ ඉඩම් හිමියන්ට කියන්න මම ලබන මාසෙ ඉඳලා කෝමාරිකා ඔයාලගෙන් මිලදී ගන්නවා. හැකි ඉක්මනින් කෝමාරිකා වගාව ආරම්භ කරනවා. මිනිස්සු ඔන්න අලුත් රැකියා ව්‍යාපාරයක් හොයාගත්තා. ආදායම් මාර්ගයක් හොයාගත්තා. කෝමාරිකා වගා කරනවා. ඊළඟට ඒ කර්මාන්තශාලාවේ රැකියාව කරන්න ගමේ ඉන්න තරුණ තරුණියන්ට අවස්ථාව දෙන්න පුළුවන්. ඒ වගේ ලොකු වාසි තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ යනවා කියන්නේ යාගේ ජීවන තත්ත්වය වැඩි වෙනවා. අඩක් සම්පූර්ණ කරපු ගෙයක් තිබුණා නම් කෙනෙක්ට ඒක නිම කරගන්න ඔයාගේ රැකියාව ඔයා ලබා දෙන රැකියාව හරහා අර ව්‍යාපාර අවස්ථාව උදා වෙනවා. ඊළඟට ඔයාගේ ඒ ප්‍රදේශයට අලුතෙන් යටිතල පහසුකම් හදියා ලබා දෙනවා. පාරවල් හැදෙනවා, නිවිවිලි බල පහසුකම් ලබා දෙනවා. මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඒක තමයි ව්‍යාපාර හරහා ඇති වෙන වක්‍ර ප්‍රතිඵල. ඒකල ප්‍රතිඵල රාශියක් තිබෙනවා. නමුත් මූලික අවස්ථාවේදී ඒ කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියලා මූලික සිතුවිල්ල පහළ වෙන්නේ මිනිස්සුන්ට රැකියාව දෙන්නද? ඔයාට මුදල් තියෙනවා, ඔයාට ශක්තිය තියෙනවා. දැන් ඔයා හිතනවා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියලා. ගොඩක් අය ව්‍යාපාර ආරම්භ කරන්නේ අනේ ගමේ මිනිස්සුන්ට කීයක් හරි හම්බ වෙයි මේකේ. රැකියාවක් ලැබෙයි නේද? අර හිස් මුළු බිම් ටික කොමාරිකාවලින් පිරි ගියයි නේද? ඒක අපේ රටට කොයිතරම් ෂෝ එහෙමද හිතන්නේ නෑ. මුලින්ම හිතන්නේ මොකද්ද? ලාභයක් ලබන්න පුළුවන් නේද? මේක පටන් ගත්තොත් අවුරුද්දකට මේ වගේ ඉන්කම් එකක් එනවා. මේ වගේ ප්‍රොෆිට් එකක් එනවා. එහෙනම් මාරු වැඩක් නෙමේක. අන්න එහෙම පටන් ගන්න. ගොඩක් අය නේද? දැන් සද්ගුණවත් අය ඉන්නවා. හැබැයි යාලත් ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළටම ගිහින් තමයි ඊළඟට සමාජය ඉලක්ක කරගෙන වෙනත් ව්‍යාපාර ආරම්භ කරන්නේ. හරි. ඉතින් මම කියමින් හිටියේ ගිණුම්කරණයත් ඒ ආකාරයට. ඒ කියන්නේ අතීතයේ ගිණුම්කරණ ක්‍රියාවලිය හරි පෞද්ගලිකයි. පෞද්ගලික අරමුණක් වෙනුවෙන් ආරම්භ වුණේ. අයිතිකරුවන්ට ලාභය දැනගන්න. වෙන මුකුත්ම අදහසක් තිබුණේ නැහැ. බිස්නස් එකෙන් ලාභය කොපමණද? මගේ ව්‍යාපාරයේ ලාභය කොපමණද? ඒක තමයි ගිණුම්කරණය හටගත්. ඒ කියන්නේ ගිණුම්කරණය භාවිත කරන එකම හේතුව. හැබැයි කාලයක් ගියාම ලාභය හොයන්න විතරක්ම ගිණුම්කරණය
ඇති වෙන්නේ නැහැ. ගිණුම්කරණයෙන් තව දේවල් බලාපොරොත්තු වුණා. නෛතික අවශ්‍යතාවයන් ඉටු කරන්නත් ගිණුම්කරණය වුණා. ඒ කිව්වේ රජය පනවනවා නීති. අපේ ආයතනය ආරම්භ කරන රජය පනවනවා නීති. එක නීතියක් තමයි සමාගමක් ආරම්භ කළොත් අපි ගිණුමක් හදනවා වාර්ෂිකව. ඒ ගිණුමේ පෙන්වනවා අපේ ආයතනයේ ඒ අවුරුද්දේ ලාභය හෝ අලාභය. ඒ ගිණුම අපි රජයට ඉදිරිපත් කරන්න ඕනේ. දේශීය ආදායම් බොහෝ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්න ඕනේ. මෙන්න මගේ ගිය අවුරුද්දේ ලාභය කියලා. අන්න. ගිණුම්කරණය විකාශනය වෙනවා වගකීම් ඉටු කරන්න. නෛතික අවශ්‍යතාවයන් ඉටු කරන්න. කොහොම ටික කාලයක් ගියාම දැන් ව්‍යාපාරිකයෝ රජයත් එක්ක සම්බන්ධ. හැබැයි ගනුදෙනු කරන්නේ මහ ජනතාවත් එක්ක. කාලයක් යද්දී මහ ජනතාවගේ දැනුම් මට්ටම ඉහළ ගියා. ආකල්ප වෙනස් වුණා. චින්තන ශක්තිය වැඩි වුණා. වෙනදට වඩා දැන් සාමූහිකව ව්‍යාපාරවලට බලපෑම් එල්ල කරන ප්‍රවණතාවයක් ආවා. එතෙන්දී පාරිභෝගිකයෝ අපි කියනවා තාර්කික පාරිභෝගිකයන් කියලා. මේ තාර්කික පාරිභෝගිකයෝ බලනවා ව්‍යාපාර විසින් කරන හොඳ නරක දිහා. නේද? ඒ ව්‍යාපාර විසින් ගොඩනගා ගන්න හොඳ ප්‍රතිරූපයක් තියෙනවා නම් ඒ ව්‍යාපාර වලට පාරිභෝගිකයෝ ආදරය කරනවා. දැන් උදාහරණයකට කිව්වොත් අපි දන්නවා දැන් ඇතම් ව්‍යාපාර තිබෙනවා පොදු යහපත වෙනුවෙන් විශාල සේවාවක් කරනවා. එතකොට ඒ කියන්නේ මිනිස්සුන්ට ලාභයක් අරමුණු කරගෙන නැහැ. තමන්ගේ ව්‍යාපාරයේ ධනය මිනිස්සුන්ට නොමිලේ පහසුකම් ලබා දෙන්න පොදු යහපත වෙනුවෙන් වැය කරනවා. එතෙන්දී අර ඒ ප්‍රතිලාභ භුක්ති විඳින වගේම භුක්ති නොවිඳින ජනතාවත් ඒ ව්‍යාපාරය දිහා හරි කැමැත්තකින් බලන්නේ. ඊළඟ වතාවේ භාණ්ඩ මිලදී ගත්තම ගන්නකොට අපි අර ව්‍යාපාරයටම යමු. ඒ මිනිස්සු හොඳ දෙයක් කරනවානේ නේද? එහෙම තියෙනවා මිනිස්සුන්ගේ ආකල්පවල වෙනසක්. දැන් මෑත කාලීනවනේ දැන් මට මතකයි දැන් මාස අවුරුද්දකට වගේ කලින් ඉඳලා ටික කාලයක් තිස්සේ එක්තරා කිරිපිටි සමාගමක් කිරිගවයන් නිදහස් කරනවා කියලා ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. මොකක්ද එයා කියන්නේ? අපි මිලදී ගන්න එක කිරිපිටි පැකට්ටුවකින් රුපියල් 10ක්ද රුපියලක්ද වෙන් කරනවා කියනවා කිරිගවයෙක් නිදහස් කරන්න කියලා. එතකොට අපිට කියනවා ඔයා අපේ කිරිපිටි මිලදී ගන්න ඔයා අපිට ගෙවන මුදලෙන් රුපියල් 10ක් වෙන් කරනවා හරකෙක්ට කියලා. ඒ කියන්නේ කතන්දරේ. දැන් ඒ දැන්වීම පළ කරන්න එයාලා කොයිතරම් මුදලක් වැය කළාද? සමහර විට කිරිගවයා නිදහස් කරන්න කියලා වැය කළ මුදලට වඩා වැඩිපුර ප්‍රමාණයක් එයාලා වැය කරනවා රූපවාහිනී දැන්වීම පළ කරන්න. අපිට හිතනවා හරි ෂෝක් නේ. අපි බොන කිරි පැකට් එකකින් හරකෙකුත් නිදහස් වෙනවනේ. අපි මෙයාගෙම කිරි පෙටි මිලදී ගමු. අන්න. එයාලා බැලුවා තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්න. තමන්ගේ ආදායම ඉහළ නංවන්න. මිනිස්සුන්ගේ සමාජීය බලපෑම් වලින් බේරිලා. ඒ කියන්නේ සමාජයටත් දෙනවා හොඳ ඉමේජ් එකක්. අපේ බිස්නස් එක හරි සද්භාවයෙන් කරන්නේ. අපි මිනිස්සුන්ට සතුන්ට ආදරය කරන ව්‍යාපාරිකයෝ. අන්න. අපේ ගිණුම් කරන ක්‍රියාවලිය ඒ ආකාරයට මිනිස්සුන්ව ග්‍රහණය කරගන්න පුළුවන් වෙන විදියට අපි ලාභ ලබනවා විතරක් නෙවෙයි අපි සමාජයටත් දෙයක් කරනවා කියලා ඔප්පු කරන විදියට ගිණුම් කරන ක්‍රියාවලිය පෙළගස්සනවා. මේ විදියට අද වන විට ගිණුම් කරන්නේ අලුත් මානයන් අලුත් වපසරියක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඔයාගේ උසස් පෙළ විෂය නිර්දේශය තුළ ඒ දේවල් ගැන හදාරන්නේ නැහැ. මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන කාලේ අපට අවසාන අවුරුද්දේදී මේ සම්බන්ධව ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඒ වගේම ඒ සම්බන්ධව අපිට නිබන්ධන සකස් කරන්න පාවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව අපි ඒවා අත්දැක්කා. ඒ වගේවා උසස් අධ්‍යාපනය ලබන විට උසස් පෙළින් පසුව විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන විට එහෙම නැත්නම් වෙනත් ගිණුම් කරන හෝ කළමනාකරන පාඨමාලාවක් හදාරන විට මම මේ කිව්ව කාරණා ගැන ලොකුවට අධ්‍යයනය කරනවා ලොකුවට සාකච්ඡා කරනවා. දැන් මම ඉගෙන ගත්තට වඩා දේවල් ඔයාට නවීන කරුණු වශයෙන් අනාගතයේදී ලැබෙනවා. මම දන්න දේවල් වලට වඩා අලුත් දේවල් ඔයාලට ලැබෙනවා. හැබැයි උසස් පෙළින් පසුව. උසස් පෙළ විෂය නිර්දේශයේදී අපි ඔය ගිණුම් කරන්නේ නව ප්‍රවණතා ගැන නිකන් අර කලින් සාධක කිව්වා වගේ ප්‍රවණතා කිහිපයක් ගැන ලියා ගන්නවා විතරයි. ඒවා පැහැදිලි කරන්න කියලා සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක් හිටින්නේ නැහැ. මගේ පුරුද්දක් තියෙනවා ඔයාට මේක ඇත්තම කිව්වොතින් තරඟකාරී විභාගයක්නේ. ඒ තරඟකාරී විභාගයේදී මට ඕන ඔයා ප්‍රශ්න පත්‍රයේ මුල ඉඳලම හුරු කරන්න.
එතෙන්දි මට ඕන ඔයාව පාඩම් කරන ක්‍රමය පවා ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙන පාඩම් කරන්න. මේක අහගෙන ඉන්න අම්මලා තාත්තලා කියන්න පුළුවන් ඒකෙන් සර් අපේ දරුවෝ මොට වෙනව නේද කියලා. ඔව් මොට වෙනවා. නමුත් අපි වෙන මොකද්ද ගන්න? මම මගේ උදාහරණයක් කියන්නම්. මම සාමාන්‍ය පෙළ මට්ටමට එන විට වාර 3ක් අවුරුදු 3ක් සමස්ත ලංකා මට්ටමින් ගද්‍ය රචනා තරඟාවලියේ ඒ කියන්නේ රචනා ගද්‍ය රචනා තරඟාවලියෙන් එක වෙලා තියෙනවා. කෙටි කතා මගේ කෙටි කතා දෙකකට සාහිත්‍ය සම්මාන ලැබිලා තියෙනවා. එක වතාවකදී ලංකාවෙන් 3 වෙනිය බවට පත් වුණා. කෙටි කතා ලියලා. ඒ කියන්නේ මම මගේ සිංහල රසඥතාවය සාහිත්‍ය රසඥතාවය සාමාන්‍ය පෙළ මට්ටමේදී සාමාන්‍ය පෙළ දරුවෙක්ට වඩා ගොඩක් උඩින් තිබුණ එක ගුරුවරු පවා පිළිගත්තා. හැබැයි උසස් පෙළට ආවා විභාග ඉලක්ක කරගෙන පාඩම් කළා. විශ්වවිද්‍යාලයට ගියා. එතෙන්දිත් මම ටියුෂන් ක්ලාස් උත් කරා. අනිත් පැත්තෙන් අධ්‍යාපන කටයුතු වලත් කාර්යබහුල වුණා. ඒ හරහා මගේ අර සිංහල භාෂා අත්දැකීම් සිංහල භාෂා දැනුම ටික ටික මොට වෙන්න ගත්තා. දැන් වෙන විට කවියක් එහෙම ලියා ගන්න හරි අමාරුයි. හැබැයි ඉස්සර මගේ යාළුවෝගේ ලව් ලෙටර් ලියලා දුන්නෙත් මම. කවියම ලියන්න ඕන නම් මගේ යාළුවන්ට බැලුවා අනේ මචං මේක ලියලා දීපන් මගේ කියලාද මෙහෙම කවියක් අහලා කරනවා මම තමයි ඔය ලියලා දෙන්න. ගත් කඳුවරය වුණේ කප්පන් අරගෙන නිකම්ම නෙවෙයි. ඉතින් ඒ වගේ කැපකිරීමක් කරපු නිසා තමයි ඒ වගේ වෙනමම ජීවිතයක් ගත කරලා උසස් පෙළේදී මම කැපකිරීමක් කරපු නිසා තමයි මම විභාගය සාර්ථක කරගත්තේ. ඉතින් මම කියන්නේ නැහැ ඔයාට බාහිර දැනුම හොයාගෙන යන්න එපා කියලා. ඕන. මම දැනුම් පොත්පත් කියවන කෙනෙක්. මම ආයෙත් මගේ දරුවන්ට පොත් කියවන්න මම පුරු කරන කෙනෙක්. හැබැයි මම උසස් පෙළ විභාගයේදී ඒ විභාගයට පෙනී සිටින දරුවන්ට කියනවා අපි වැඩ කරන්න ඕනේ විභාගය ඉලක්ක කරගෙන. විභාගය ඉලක්ක කරගෙන වැඩ කරද්දී ඔයාගේ ඒ විෂයන් තුන ඇතුළත ඉකෝන් BS accounting කියන විෂයන් තුන ඇතුළත ඔයා වැඩ කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රයට ගැලපෙන විෂය කරුණුත් එක්ක විතරයි. අන්න ඒ නිසා සමාජ වගකීම් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් මානව සම්පත් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා මම විස්තරාත්මකව පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒක ඔයාට A level විභාගෙදී ඔයාගෙන් අහන්නේ නැති නිසා. නේද? නිසා තවත් පන්තියක තවත් ගුරුවරයෙක්ගේ නෝට් එක මෙච්චර දිගයිනේ. ගුවන්සාගේ පන්තියේ අපට කෙටියෙන් කිව්වෝ කියලා මට අවලාද දෙන්න එපා. හේතුව දැනගත යුතු කාරණා විතරක් මම ඔයාලට දෙන නිසා ඇත්තම කරුණු මම සීමා කරලා ඔයාලට කියලා දෙන්නේ. හරි. අපි ලියාගමු. මම කිව්වේ ගිණුම්කරණයේ නව ප්‍රවණතා නම් කරන්න කියලා. ප්‍රවණතා කීපයක් ලියාගමු. 1. සමාජ වගකීම් ගිණුම්කරණය. 1. සමාජ වගකීම් ගිණුම්කරණය. ඒ කියන්නේ ආයතනයේ වැඩ කරන සේවකයන්ට ආයතනයේ අයිතිකරුවන්ට කළමනාකරුවන්ට වගේම ආයතනයේ විසින් පොදු සමාජයට බලපෑම් මෙල්ල කරනවා. ඒ බලපෑමට සැලකිල්ලට ගනිමින් ගිණුම්කරණ ක්‍රියාවලියක් කරගෙන යනවා. අපි කියනවා සමාජ වගකීම් ගිණුම්කරණය ලෙස. ඊළඟට තව ප්‍රවණතාවයක් මානව සම්පත් ගිණුම්කරණය. මානව සම්පත් ගිණුම්කරණය. ඒ කියන්නේ දැන් ආයතනයක වැඩ කරන සේවකයන් කළමනාකරුවන් අපි කියන මොකද්ද? මානව සම්පත කියලා. මේ මානව සම්පත හරහා ආයතනයේ ප්‍රගතිය ඇති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ සේවක දක්ෂ සේවකයා උදාහරණයකට කිව්වොත් මේ රටේ ප්‍රසිද්ධ චරිතයක් පබ්ලිස් සිල්වා. දැන් ඉතින් ආචාර්ය උපාධියකුත් තියෙනවා නේ. ආචාර්ය පබ්ලිස් සිල්වා. මම මතක ආචාර්ය කියලා මත් පාවිච්චි වෙනවා. දැන් පබ්ලිස් සිල්වා කිව්වොත් ඔයා ඕන කෙනෙක් අපේ රටේ අය දන්නවනේ නේද? එයා වැඩ කරන්නේ ගල්කිස්ස මහ හෝටලේ. ප්‍රධාන සූපවේදියා වශයෙන්. ඔයාලා දන්නවද? අහලා තියෙනවද? ඒ මහත්මය හේතුවෙන්ම විදේශීය සංචාරකයෝ ලංකාවට එනවා කියලා. පබ්ලිස් සිල්වා කියන චරිතය හේතු කරගෙනම ලංකාවට සංචාරකයෝ අවුරුදු 7 ආයෙ. ඒ කියන්නේ එතුමගේ කෑම වේලක රස බලන්න. නැත්නම් කාලවලදී විදේශීය සංචාරකයන් ගල්කිස්ස මහ හෝටලේ කාමර වෙන් කර ගන්නවා. ඒ හෝටලෙම පමණයි ඕනේ යා. ඇයි? ඊට වඩා වැඩි පහසුකම් දෙන්න ඊට වඩා ආය කිරීම අඩු වෙනත් හොටෙල් තියෙද්දි අර හෝටලෙම
දින කීපයක් නතර වෙන්න ඕන කියනවා. පබ්ලිසිල්ලෝගේ අර අච්චාරුවක් කාලේ යන්නේ. අන්න. ඒ පුද්ගලයා දැන් ඒ පුද්ගලයා මානව සම්පතක් ලෙස ආයතනයට දායක වෙයි. මානව සම්පතක්. නමුත් අතීතයේදී ගිණුම්කරණයේදී අර පුද්ගල දක්ෂතාවයන් පුද්ගල ජනප්‍රියත්වය සැලකිල්ල ගත්තේ නැහැ. දැන් උදාහරණයකට කිව්වොත් දැන් අර වගේ දක්ෂ සේවකයෙක් ඉන්න එක ආයතනයේ අලභිය වැඩි වෙන්න හේතුවක්. නේද? දැන් ඔයාලගේ දෙමාපිය වුණත් ඒ වගේ දේවල් දැන් අපි වුණත් දැන් මම වුණත් කොණ්ඩේක පරිස්ථාන කිහිපයක් තිබුණත් මගේ පුරුදු තැනක් තියෙනවා. අපි හැමෝටම මෙහෙමයි නේද? පිරු ළමයි නේද? හැම බාබර් සාප්පුවකින්ම කොණ්ඩේක යන්නේ නැහැ. අපිට පුරු තැනක් තියෙනවා. ගෙදර වාහනයක් පාවිච්චි කරනවා නම් අපි ඒ වාහන අලුත් වැඩියා කිරීමක් කරන්න සර්විස් කරන්න හැමතැනටම යන්නේ නැහැ වාහනේ බාර දෙන්නේ. අපි දන්න කියන පුරුදු තැනක් තියෙනවා. ඇයි එතෙන්ට යන්නේ? එතන සේවකයන් අපිට විශ්වාසයි. එයාලා ලබා දෙන සේවය ගැන අපිට තියෙන හොඳ ඉහළ තෘප්තියක්. අන්න ඒ තෘප්තිය හරහා සේවකයන් හරහා ඔහුගේ දක්ෂතාවය හරහා ආයතනයේ ලාභය වැඩි වෙනවා. හැබැයි ලාභය වැඩි වෙන්න මේ මානව සම්පත කොපමණ දායක වුණාද කියලා මිනුම් කරන ක්‍රමයක් අතීතයේ නැහැ. අපේ විෂය නිර්දේශයේ එහෙම දෙයක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි අද වන විට අලුත් ප්‍රවණතාවයක් විදියට මානව සම්පත ආයතනයේ ප්‍රධාන සම්පතක් වැදගත්ම සම්පත ඒකත් සම්බන්ධ කරගෙන ගිණුම් කරන ක්‍රියාවලිය මානව සම්පතේ වටිනාකමත් ආරෝපණය කරමින් ගිණුම් කරන ක්‍රියාවලිය වෙනස් කිරීම වලට භාජනය වී තිබෙනවා. තව ගිණුම් කරන ප්‍රවණතාවයක් ලියා ගන්න උද්දමන ගිණුම්කරණය. උද්දමන ගිණුම්කරණය මේ බයලමයි පැහැදිලි කිරීම හරි බරසාර වැඩි නිසා මම ලොකුවට මේව ගැන කියන්න යන්නේ නැහැ. උද්දමනය කියන්නේ හටක භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම. දැන් අපේ රටේ නම් නේද? ඒක ගැන ඕනවටත් වඩා තියෙනවා සාක්ෂි. භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට අපි කියනවා උද්දමනයක්. ඒ උද්දමනය හරහා ඇතැම් ආයතන වල ආදායම වැඩි වෙලා පෙන්වනවා. රුපියල් ආදායම වැඩි වෙලා පෙන්වනවා. හැබැයි ආදායම වැඩි වුණාට ඒක ඇත්තටම වාසිදායක තත්ත්වයක් නොවෙන්න පුළුවන් ඒ ආයතන. ඒ අය කියලා අපිට ඉකෝන් වලින් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අපේ කළමනාකරණ ගිණුම්කරණයේදී අපි ඉගෙන ගන්නවා වට්ටම් සාධකය වර්තමාන අගය කියලා වචනයක්. වර්තමාන අගය කියන සංකල්පය ගැන ගත්තම ආට මේව පැහැදිලි වෙනවා. මේ තවම මේ අපි ගිණුම්කරණය ගැන අතපත ගාමින් ඉන්න කාලේ උද්දමන ගිණුම්කරණයක් කොහොමද ගැලපෙන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. හරි. ඊළඟට තව එකක් ලියා ගන්න. තව අවසාන කරුණු විදිහට ලියා ගන්න. ස්වාභාවික සම්පත් හා පාරිසරික ගිණුම්කරණය. ස්වාභාවික සම්පත් හා පාරිසරික ගිණුම්කරණය. ඒ කියන්නේ එතන ව්‍යාපාර තිබෙනවා ස්වාභාවික සම්පතට. ඒ කියන්නේ පරිසරයට ඉතාමත් සමීපව කටයුතු ඕනම ව්‍යාපාරයක් පරිසරයට සමීපව කටයුතු කරනවා. හැබැයි ඇතම් ව්‍යාපාරවල ක්‍රියාකාරකම් ඍජුවම ස්වාභාවික සම්පත් වලට පරිසරයට සම්බන්ධයි. එතෙන්දී ඒ ඔවුන්ගේ ක්‍රියාවලින් හරහා ඔවුන්ගේ ඒ ව්‍යාපාරික කටයුතු හරහා ස්වාභාවික පරිසරයේ තුල්ලතාවයට වෙනස් වීම වලට භාජනය වෙන්න ඉඩ තියෙනවා. දැන් උදාහරණයකට අපි නෑ මේවා විභාගයට තේරුම් වෙනවද කියලා අහනවා නේ මම අහන්නේ නැහැ. විභාගයට තේරුම් නෙවෙයි විභාගයට මේවා ගැන එච්චර අහන්නෙවත් නැහැ. හැබැයි අර අපේ හඳුන්වා ගැනීමක් ලෙස ඔයාලගේ ටීචර්ස් ගයිඩ් බුක් එකේ ඔයාලගේ විෂය නිර්දේශය තුළ මේ වගේ දේවල් තිබෙනවා කියලා ළමයිට දැනුම් දෙන්න කියලා තියෙනවා. හරිද? මේවා ගැන ගිහිම ගිණුම් කරන ප්‍රවණතාවක් තිබෙනවා කියලා දැනුම් දෙන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් මේවා තවම ඇත්තටම කිව්වොත් මේ ඇතැම් ප්‍රවණතාවයන් මේ ස්වාභාවික සම්පත් හා පාරිසරික ගිණුම්කරණය කියන ප්‍රවණතාවය අපේ රටේ තවමත් භාවිතා වෙන්නේ නැහැ. දැන් මේවා කරන්න නම් අර මම කලින් කිව්වා වගේ ගිණුම් කරන ක්‍රමිත තිබෙන්න ඕන. හරිද? කියන්නේ ක්‍රමිත කියන්නේ මොකක්ද කියලා දැන් කියන්න වෙනවනේ ඔයා ප්‍රශ්නෙත් එක්ක. ඒ කියන්නේ රටක ගිණුම් කරන ක්‍රියා දැන් වාහනයක් ව්‍යාපදිංචි කිරීම වාහනයක් දැන් මොනවා කියන්නේ හඳුන්වා ගැනීම හැම දෙයක්ම සම්බන්ධයෙන් නියාමනය කරනෝනේ මෝටර් වාහන මෝටර් ඩිපාර්ට්මන්ට් එක මෝටර් වාහන හම් දෙපාර්තමේන්තුව නේද RME එක කියලා කියන්නේ.
ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න දැන් අපිට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බෑනේ පොලිසියට ගිහින් හොස්පිටල් එකකින් ගන්න බෑනේ ඒකට යන්න ඕන RMB එකට. ඊට පස්සේදී අපි අධ්‍යාපන ආයතනයක් පෞද්ගලික පාසලක් ආරම්භ කරනවා නම් පෞද්ගලික පාසල ආරම්භ කිරීමට බලපත්‍රය පොලිසියෙන් නෙමෙයි ගන්න වෙන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව සම්බන්ධ ආයතනයකින් ගන්න වෙනවා. ඒ වගේ දැන් ගිණුම්කරණයට සම්බන්ධ නීති රීති ගිණුම්කරණයට සම්බන්ධ ප්‍රමිත හඳුන්වා දීම සිදු වෙනවා අපේ රටේ තිබෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය. වරලත් ගණකාධිකාරී ආයතනය. ඒක නියාමනය ඒක ස්වාධීන ආයතනයක්. ස්වාධීන ආයතනයක්. දැන් ඒ වරලත් ගණකාධිකාරී ආයතනය කියනවා මෙන්න මේ ශ්‍රේෂ්ඨට මෙන්න මේ වැඩේ කරන්න මෙන්න මේ විතර අනුගමනය කරන්න නීති කියලා ප්‍රමිත හඳුන්වා දෙනවා. වැඩේ කියන්නේ ස්වාභාවික සම්පත් හා පාරිසරික ගිණුම්කරණය සම්බන්ධ කරලා සහ අමානව සම්පත් ගිණුම්කරණය සම්බන්ධ කරලා අපි ගිණුම කොහොමද හදන්නේ ගිණුම කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා අපේ රටේ ප්‍රමිතවත් සම්මත වෙන්නේ නැහැ හරියට. කිසිආකාරව ප්‍රමිතවත් හඳුන්වා දෙන්නේ නැහැ. ඇයි? එතෙන්ට අපේ රටේ ව්‍යාපාර ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් අපේ රටේ ප්‍රායෝගිකව තිබෙද්දී උසස් පෙළ විභාගයේදී මේ වගේ කාරණා ගැන අපෙන් විමසන්නේ නැහැ. සෙකන්ඩ් පේපර් එකේ ඔයාලට රචනා ප්‍රශ්න ලියන්න එන්නේ නැහැ. ගණන් හදන්න තියෙන්නේ. මානව සම්පත් ගිණුම් කරන කුමක්ද පැහැදිලි කරන්න. එහෙම ප්‍රශ්න අපිට ගිණුම් කරන්න ඉන්නේ. අපිට තියෙන ගණන් හදන්න. එතකොට අපිට සමහර විට මේ වගේ දෙයක් නව ප්‍රවණතාව මොනවද කියලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ? නම් කරන්න. විස්තර කරන්න නම් පැහැදිලි කරන්න නැහැ. අන්න ඒකයි මම කිව්වේ. කලින් කිව්වේ මම ඔයාලට උගන්වන්නේ විභාග ඉලක්කකට. නේද? එතෙන්දී ඔයාලට මම වැඩි බරක් දෙන්නේ නැහැ. විෂය නිර්දේශයේ ඇතම් කරුණු සාකච්ඡා කළා. විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැත්නම්. ඒ නිසා ඔයා මෙන්න මේ විදිහට ලිස්ට් එක ලියාගත්තම ඇති. මම අවසානයේ පැහැදිලි කරමින් ඉන්නේ දැන් ඇතම් ව්‍යාපාර තියෙනවා කර්මාන්ත ශාලා හරහා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය විශාල වශයෙන් පරිසරයට මුදා හරිනවා. නේද? එතෙන්දී කර්මාන්ත ශාලාවේ සේවකයන්ටත් වඩා අයිතිකරුවන්ටත් වඩා ඒ විසඳුම ආග්‍රහණය කරන්නේ ඒ අවුලේ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. සමහර විට දැන් පහුගිය කාලේ ප්‍රශ්නයක් ආවේ අපේ කොළඹ නගරයේ වායු දූෂණය වැඩි වුණා. කොළඹ වායු දූෂණය වැඩි වුණේ ඇයි? නවදිල්ලියේ වායු දූෂණය වැඩි වුණ නිසා. ඉන්දියන් කම්පැනි ඉන්දියාවේ ඉඳන් කරන ඉන්ධන දහනය කිරීම නැත්නම් ගල් අඟුරු දහනය කිරීම හරහා බලපෑම ආවේ කොහොමද? ලංකාවට ආවා. පසුගිය වර්ෂ කිහිපෙම පෙරාද විශ්වවිද්‍යාලය එහෙම කියනවා අපේ රටේ නගර ගත්තම දැන් ඔයාලා හිතනවා කොළඹ නගරේ තමයි වායු දූෂණය ඉහළම නගරය කියලා නෑ. කොහෙද? මහනුවර. නේද? මහනුවර ප්‍රදේශය තමයි මහනුවර නගරය තමයි වායු දූෂණය අතින් ඉහළම අගයක් ගන්න. ඒ මහනුවර මිනිසුන්ගේ වැරදි නිසා නෙමෙයි. කොළඹ නගරයේ වැරදි නිසා. ඒ කියන්නේ අතන අර කාලගුණික සාධකයක් තියෙන්නේ නේද? ඔයාලා ඒක අහලත් ඇති. ඔයාලා විද්‍යාවේදී සාමාන්‍ය පෙළ මට්ටමේදී උගන්වන්නත් ඇති. රත් වූ වාතයේ තියෙනවා කොළඹ, සිසිල් වාතයේ තියෙනවා නුවර ප්‍රදේශයේ. තුලනය කරන්න අර රත් වූ වාත අංශු වැඩිපුර ගමන් කරනවා කියන්නේ කොහාටද? මහනුවර ප්‍රදේශයට. ඒකවල මහනුවර නගරයේ තියෙන කඳුවලල්ලකින් වට වෙලා එතන අර කාබන් ඩයොක්සයිඩ් සම්බන්ධ වායු ප්‍රමාණය වැඩි. අන්න එක්තරා කණ්ඩායමක් එක්තරා පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකමක් සමස්ත පරිසරයටම බලපෑම් මෙල්ල කරනවා වෙන්න පුළුවන්. ඒ පරිසර සාධක පවා සැලකිල්ලට ගනිමින් ඒ බලපෑම් පවා ගිණුම්කරණයට ආදේශ කරමින් අපි යනවා ස්වාභාවික සම්පත් පාරිසරික ගිණුම්කරණයක් හදන්න. ඒ හරහා අපි හරහා පාරිසරික බලපෑම් මොනවද කියලා ගණනය කිරීම, තක්සේරු කිරීම සිදු වෙනවා. නමුත් මේවා නවීනම ප්‍රවණතා අපිට මීට වඩා ඉහළට වෙන දේවල් අපිට උසස් පෙළ මට්ටමේදී හදාරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඔන්න ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය පාඩමේ අපි ප්‍රධාන ප්‍රශ්න 6ක් සාකච්ඡා කළා. දැන් මම මේ පාඩමටම ගෙනාවා. හැබැයි ඊළඟ පාඩමට අදාළ ප්‍රශ්න දෙකක්. අපි ඊළඟ ප්‍රශ්නේ ලියා ගමු මෙන්න මෙතන. පහත දැක්වෙන මේක ප්‍රශ්නාංක 7 නේද? ප්‍රශ්නාංක 7 විදිහට ලියා ගන්න. පහත දැක්වෙන ගිණුම් කරන මූලිකාංග පහත දැක්වෙන ගිණුම් කරන මූලිකාංග පැහැදිලි කරන්න. පහත දැක්වෙන ගිණුම් කරන මූලිකාංග
පැහැදිලි කරන්න. අංක 1 වත්කම්. පහල දැක්කේ ගිණුම් කරන මූලිකාංග පැහැදිලි කරන්න. අංක 1 වත්කම්. දැන් මේක අපි ඊළඟට පටන් ගන්න යන පාඩමට සම්බන්ධ දෙයක්. මේ හරහාම අපි සාකච්ඡා කරලා ඒ කියන්නේ රචනා වශයෙන් ලියා ගන්න කාරණා ටික ලියාගෙන ඊට පස්සේ ගණන් හදන්න ගියාම හරි. මොනවද වත්කම් කියන්නේ? මෙතනම පැහැදිලි කිරීම පොතේ ලියා ගමු. වත්කම්. වත්කම් කියවම ඔයාට ඒක නුහුරුයි වගේ දැනුණට ඔයාලා මෙහෙම කියවුවා. දේපල ඒ වචනේ අහලා තියෙනවනේ. යාළුවා ලොකු දේපලක් තියෙනවා. දේපල තියෙන පවුල ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපිටත් හොඳයි. ඔයාලගේ දෙමාපියෝ දැන් මම ඔයාලා ගැන කතා කරන්නේ නැහැ. හැබැයි දීග දෙන වයසේ අක්කලා අයියලා ඉන්නවා. දීග අයියලා දීග දෙන්නේ නැහැ. දීග තියෙනවා. විවාහ වෙන වයසේ අයියලා අක්කලා ඔයාලගේ පවුල් වල ඉන්නවා නම් ඔයාලට ඇහෙන්න හෝ සමහර රහසින් හෝ ඇතම් දෙමාපියන් දේපල ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එයාලට නම් හුඟක් දේපල තියෙනවා. සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේ තැනකට අපේ කෙල්ල දුන්නට පාඩු වෙන එකක් නෑ. දැන් නම් ඉතින් ඇත්තටම මේ සම්බන්ධව හුඟක් දෙමාපියෝ හොයන්නේ නෑ නේද? දැන් නම් හුඟක් තමයි ඒවත් වෙන වෙලාවල් තියෙනවා. දුප්පත් උනත් කමන්නේ අනේ. බඩකින්නේ හරි කමන්නේ අනේ විදීනි හොඳ කොල්ලෙක් බහාද බන්නොත් කියලා. හරි. ඒක නෙමෙයි මම කියන්නේ. ව්‍යාපාරයේ දේපල. දැන් තේරෙනවනේ දේපල කිව්වම මොනවද අයිති වෙන්නේ කියලා. ගොඩනැගිලි, ඊටාම්, දැන් ගම්වල නම් කුඹුරු, තේ වතු, රබර් වතු, පොල් වත්තක් නේද? පහුගිය කාලේ පොල් වත්තක් තියෙනවා කියන්නේ රන් ආකාරයක් වගේ වුණා. දැනුත් එහෙමයි නේද? අන්න අපේ පෞද්ගලික ජීවිතේ අපිව අපට පෝෂණය ලබා ගන්න, ඒ කියන්නේ පෝෂණය ලබා ගන්න හැම ලබා ගන්න විතර නෙවෙයි නේද? අපිව සමෘද්ධිමත් කරන්න අප සතුව තියෙන වටිනා දේවල්. දේපල. ඒක ගිණුම් කරන්නට ගියාම කියනවා මොකද්ද? වත්කම් කියන්නේ. එහෙනම් මොන දැන් වල වත්කමක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. දැන් නිර්වචනය මොනද? දැන් නිර්වචනය මම දෙනවා. දැන් මම දේපල ගැන සඳහන් කරලා ඒකෙන් වත්කම් වලට ආවනේ. එතකොට ඔයාලට දැන් හිතා ගන්න පුළුවන්. දැන් හරි හිතන්න ව්‍යාපාරික තියෙන වත්කම් මොනවද? මොනවද ව්‍යාපාරික තියෙන පුළුවන් වත්කම්? දැන් බොහොමයක් ව්‍යාපාරවල ගොඩනැගිලි තියෙනවානේ. දැන් ගොඩනැගිල්ලක් නැතිව කාර්යාලයක්වත් පවත්වා ගන්නතුව අන්තර්ජාල පහසුකම් හරහා ව්‍යාපාර කරන අවස්ථාවල් උන්තරම් දැන් තියෙනවා. නමුත් අර සාම්ප්‍රදායිකව අපි ගත්තම ඉඩමක් ව්‍යාපාරයට තිබෙනවා. ගොඩනැගිල්ලක් යන්ත්‍ර දැන් වත් මතක් කරන්න. මොනවද ව්‍යාපාරික තියෙන පුළුවන් දේපල? යන්ත්‍ර, ලී බඩු, විදුලි උපකරණ, මුදල් කියන වත්කම. ඒ ව්‍යාපාර දුතිකන. ඊළඟට භාණ්ඩ අලෙවිකරණ ස්ථානයක් නම් විකිණීමට තිබෙන තොගේ. දැන් සුපර් මාකට් එකක් ගන්න. කොයිතරම්නම් ගබඩාවල තියෙනවද විකුණන්න ගෙන අපු භාණ්ඩ තොගේ කියලා අපි කියනවා. ඒක ව්‍යාපාරයේ වත්කම. කීර්ති නාමය. කීර්ති නාමය. ඒ කියන්නේ ගුඩ්විල් එක තේරෙන සිංහලෙන් කිව්වොත් හොඳ නම ප්‍රසිද්ධිය. ඒක ව්‍යාපාරයේ වත්කම. ව්‍යාපාරයේ වත්කම. දැන් ඒක හොඳටම අත්දකින්නවා. හිතන්න දැන් මම ජීවත් වෙන්නේ හොරණ ප්‍රදේශයට කිට්ටුවෙන්. හොරණ කැස්බෑව අතර මම ජීවත් වෙන්නේ. දැන් අපේ මේ ප්‍රදේශය විතරක් නෙවෙයි. අනුරාධපුර පොළොන්නරුවේ දැන් අපි කොළඹ ඉඳගෙන යනවා අනුරාධපුරයට සෝස්මස්ථාන වන්දනා කරන්න. එහෙය කිරිබත්ගොඩට එනවා මාර්තු මාසයේදී අප්‍රේල් මාසයේදී. මොකද තිලක වර්ධනගෙන් ඇඳුම් ගන්න. මට හමු වෙලා තියෙනවා. මම දන්නවා ඒ තිලක වර්ධන ටෙක්ස්ටයිල් ආයතනයේ සේවය කරන ඇතම් සේවක කීප දෙනෙකුත් අපේ ඔය මාස 7 ලෙවල් පන්තියට සම්බන්ධ වුණා කිරිබත්ගොඩ අපි ටියුෂන් ක්ලාස් කරද්දී. එයාලත් එක්ක මම කතා කරා. මම කිව්වා දවසක් කිව්වා ඔයාලගේ ෂොප් එකට එනව නේද යාපනයේ පවා මිනිස්සු. ඔව් සර්. නුවර බස් එකේ උදේ පාන්දර කිරිබත්ගොඩට එනවා. එහෙම නැත්නම් අනුරාධපුරේ වවුලියාව බස් එකේ නගලා මිනිස්සු වෙනම කිරිබත්ගොඩට ඇඳුම් ගෙනියන්න. කිරිබත්ගොඩ ටෙක්ස්ටයිල් එකේ
තිලකවර්ධනකේ ඇඳුම් වල මිල අඩුයි කියන්නේ. හැබැයි ඒ ඇඳුමම ඒ වටිනාකමටම සමහර විට ඒ ප්‍රදේශයේ සමහර විට සතිපොලේ විකුණනවා වෙන්නත් පුළුවන්. නේද? ඔය සුපිරි ඇඳුම් මාලිගාව විතර ඇතම් රෙදි වර්ග ඊටත් වඩා අඩු මිලට යාළුවගේ ගමේ සතිපොලේ විකුණනවා. එතනින් ගන්නෙ නෑ. ඒ පොලෙන් ගත්තා වගේ වෙනවනේ. ඊට වඩා නම්බුඩත් තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකෙන් ගන්න එක. නේද? මෙතන ඉන්න 43 දෙනෙක් දැන් ඉන්නවා. ඔය 43 දෙනාගෙන් අඩුම 20ක්වත් ඔකට ගිහිල්ලා තියෙ නේද? පහුගිය කාලේ දින යන්න බැරුණා කොරෝනා සංකටයත් එක්ක. නැත්නම් උතන රස්කකා යනවා මිනිස්සු. මම දැක්කා එක අවුරුද්දක එයාලගේ ශාඛාවක් විවෘත කරනවා මහනුවර. ඒ විවෘත කරන දවසේ මිනිස්සු වට වෙලා හිටපු ආකාරයේ ඡායාරූප පළ වුණා සමාජ මාධ්‍යවල. හරියට නුවර මිනිස්සුන්ට එච්චර කාලයකට අනුසාප්පුවක් තිබුණේ නැහැ වගේ. මුළු නගරයම මිනිස්සු ඒක රාශි වුණා වගේ. නිකන් ඇඳුම් දුන්න දෙදා නැහැ. මුදලට විකුණුනේ. ආරම්භකදී කොයිතරම් ජනතාවක් හිටියද කියලා අර ගෝණින් ගත්ත ඡායාරූපේ හිතා ගන්න පුළුවන්. එයි මේ ඒ ව්‍යාපාරයේ ගොඩනගාගෙන තියෙනවා ප්‍රසිද්ධිය. නරක ප්‍රසිද්ධියක් නෙවෙයි හොඳ ප්‍රසිද්ධියක්. අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ආකාර දෙකකට. දැන් අපේ රටේ හුඟක් වෙලාවට හොඳ වැඩක් කරලා ප්‍රසිද්ධ වෙන්න බෑ නේද? ඈත ගම්මානයක දරුවෙක් අලුත් නිර්මාණයක් හොයාගත්ත කියලා ඒක රූපවාහිනී චැනල් වල පත්‍රවල දැන්වීමක් මේ ප්‍රචාරය වෙන්නේ නැහැ. හැබැයි මහා මජර වැඩක් කරලා සමාජ විරෝධී වැඩක් කරලා අන්න ඒක ප්‍රසිද්ධ වෙනවා. නේද? විනීතවත් විදියට කතාවක් පවත්තලා සමස්ත ලංකාවත් මේ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණය කරලා කිව්වට ඒක නිවුස් එකක් නෙමෙයි. හැබැයි මොනවා හරි කුණුහරුපයක් කිව්වොත් ඒක උපුටාගෙන ඒක ප්‍රසිද්ධ වෙනවා අන්න. ප්‍රසිද්ධ කරන්න පුළුවන් ආකාර දෙකකට. නරක ප්‍රසිද්ධිය සහ හොඳ ප්‍රසිද්ධිය. ඒකේ කීර්තිනාමය කියන්නේ මොකද්ද? හොඳ ප්‍රසිද්ධිය. සත්භාවයේ මිනිස්සුන්ගේ අතර හොඳ පැහැදීමක් ඇති වෙන ආකාරයේ ජනප්‍රියත්වය. ඒක විකුණන්න පුළුවන් දෙයක් කරුවනේ. කීර්තිනාමය විකුණන්න පුළුවන්. කොහොමද? දැන් මම කිව්ව ව්‍යාපාරික ස්ථානය. තිලකවර්ධන ටෙක්ස්ටයිල් කියන නාමය. ඒ හිමිකරුවන්ට උනත් දැන් තමයි එහෙම අදහසක් මම දන්වර වෙන්නේ හිමිකරුවන්ට තේරෙන්නේ නැහැ. අපි හිතමු මෙහෙම ඔය වගේ ජනප්‍රිය නාමයක් තවත් කෙනෙකුට පාවිච්චි කරන්න ඉඩ දෙන්න පුළුවන්. හොඳම උදාහරණය සිංගර්. සිංගර් කිව්වම අපි දන්න සන්නාමයක් නේ. ඔය සිංගර් ආයතනයේ අයිතිකරුවන් කවුද කියලා ඔයාලම දන්නවද? නැහැ. ඒ සිංගර් ආයතනයේ හිමිකාරීත්වය කාලෙන් කාලට මාරු වෙනවා. එක අවුරුද්දක ඉන්න අයිතිකරුවනේ තවත් අවුරුද්දක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි සිංගර් කියන නම තමයි අපිට වැදගත්. නේද? අයිතිකරුවෝ කවුද කියලා අපි දන්නේ නැහැ. ටොයාටා වාහන කම්පැනි එක. එතෙන්දි ටොයාටා කම්පැනි එකේ අයිතිකරුවෝ කවුද කියලා හොයලා අපි බාණ්ඩ විරෝධී කරන්නේ. එයාලගේ වාහන ගන්නේ නැහැ. කම්පැනි එක තියෙන තැනක්වත් අපි දන්නේ නැහැ. හරි ලිපිණයක්වත් දන්නේ නැහැ. අන්තර්ජාලය හෙව්වොත් විසක් නෑ. නමුත් අපි මේ වාහන වලට ඉල්ලුම අඩු කරලා නැහැ. ඇයි? ඒ ව්‍යාපාරයේ විසින් ගොඩනගාගත්ත ප්‍රසිද්ධිය. ඉතින් ඒ ව්‍යාපාරයේ ගොඩනගාගත් අයට පුළුවන් එයාලා ව්‍යාපාරයෙන් ඉවත් වෙලා තව කෙනෙකුට ඒ නම පාවිච්චි කරන්න, ටොයටා කියන නාමය පාවිච්චි කරන්න, සිංගර් කියන නාමය පාවිච්චි කරන්න අවසර දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් විශාල මුදලක් අය කරනවා. ඇයි? ඕන කෙනෙක්ට පෙන්වන්න පුළුවන් මේ නම නිසා තමයි කස්ටමර්ස්ට එන්නේ. එහෙනම් ඔයා මේ නම පාවිච්චි කරනවා නම් මට මෙච්චර මුදලක් ගෙවන්න. කීර්තිනාමය කියන්නේ මේ වගේ අලෙවි කළ හැකි දේපලක්. ඉනම් කරන්නේදී වත්කමක්. හරි. එහෙනම් දැන් අපි ඔයා දන්නවා වත්කම් කියන්නේ මොකක්ද කියලා. දැන් නිර්වචන ලියාගමු. නිර්වචන ලියාගත්තම නම් මේක මොකක්ද කියලා හිතා ගන්නත් අමාරු වෙන්න පුළුවන්. සමහර විට දෙහිස් වෙන්නත් පුළුවන් තේරුම් ගන්න. මෙන්න මෙහෙම නිර්වචන ලියාගන්න. අතීත සිද්ධීන් වල ප්‍රතිඵලයක්සේ අතීත සිද්ධීන් වල ප්‍රතිඵලයක් ලෙස කියලා ලියාගමු. අතීත සිද්ධීන් වල ප්‍රතිඵලයක් ලෙස ආයතනයක් විසින් වර්තමානයේ භාවිතා කරන ආයතනයක් විසින් වර්තමානයේ භාවිතා කරන නැත්නම් පාලනය කරන කියලා නේද? අතීත සිද්ධීන් වල ප්‍රතිඵලයක් ලෙස ආයතනයක් විසින් වර්තමානයේ පාලනය කරන අනාගත ආර්ථික
ප්‍රතිලාභ නිපදවීමට ඇති නෑ නිපදවීමට අපි මුලියමු පොඩ්ඩක් අටලුණා මම ආයෙ මුලින්දලා කියන්නම් මම මෙහෙම අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ආයතනයක් විසින් පාලනය කරන අනාගත ආර්ථික ප්‍රතිලාභ බිහි කිරීමට හැකියාවක් ඇති සම්පතක් එහෙම කියමු. අනාගත ආර්ථික ප්‍රතිලාභ බිහි කිරීමට හැකියාවක් ඇති සම්පතක් වත්කමක් ලෙස හඳුන්වයි. දැන් ළමයි මේකට අපේ රටේ වරලත් ජනකාධිකාරී ආයතනය. ඒ කියන්නේ මම කියුණා අර ගිණුම් කරන නීති රීති සඳහා මඟ පෙන්වීම කරන ආයතනයක් තියෙනවා කියලා. ඒ වරලත් ජනකාධිකාරී ආයතනයේ නිර්වචනයේ පොඩි වෙනසක් කරලා තමයි මට ඔයාලට දෙන්න පුළුවන් උනේ මේ නිර්වචනය. එතෙන්දී අර මම වරලත් ජනකාධිකාරී ආයතනයේ නිර්වචනයේ තියෙන සෑම කාරණයක්ම ගැලපෙන විදියට මම නිර්වචනය හදාද්දී පොඩි වචන වල එහා මෙහා වීමක් සිදු වුණා. දැන් මේක මම පැහැදිලි කළොත් ආයතනයට වත්කමක් වෙන්න නම් ඔය නිර්වචනය ඇතුලේ තියෙනවා එක ලක්ෂණයක් ඉටු වෙන්න ඕන. අතීත සිද්ධියක ප්‍රතිඵලයක්සේ ඇති වුණා. ඒ කිව්වේ දැන් වත්කමක ලක්ෂණ තුනක් තියෙනවා. ඔය යටතේම ලියා ගන්න ලක්ෂණ කියලා වත්කමක ලක්ෂණ කියලා ලියලා ඒ ලියන්න අර නිර්වචනයේ තියෙන කරුණු තුන. ඔයා වාක්‍යම ලියා ගන්න. එක අතීත ගනුදෙනුවක් නැත්නම් අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස වත්කමේ නිර්වචනය ලියාගත්ත ඒක ලක්ෂණ ලියා ගන්න. අතීත සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයට හිමි වී තිබීම. පළවෙනි ලක්ෂණය ලියාගත්තා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයට හිමි වී තිබීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයට හිමි වී තිබීම. ඒ කිව්වේ ආයතනයකට කිසියම් දීපලක් ඒ ආයතනයේ වත්කමක් කියලා පෙන්වන්න නම් ඒක අනාගතයේ ලැබෙන්න තියෙන දෙයක් වෙන්න බෑ. අතීතයේ අපිට ලැබුණු දෙයක් වෙන්න ඕන. දැන් උදාහරණයක් කියන්නම් මෙහෙම. ඔන්න ඔයාගේ ආයතනය ඉඩමක් මිලදී ගන්න යනවා. හරිද? මේ ඉඩම අපි හිතමු A කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා තමයි මේක දැන් ඉන්න අයිතිකරු. ආයතනයට මේ අයිතිකරු පොරොන්දු වෙනවා. මෙයා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. වෙනත් රටක පදිංචිට යනවා 2022 අවුරුද්දේ. ඒ කියනවා මම 2022 අවුරුද්දේ ජනවාරි 1 මේ ඉඩමේ අයිතිය අපේ ආයතනයට පවරන්නම් කියලා. නීත්‍යානුකූලව ඔක්කොම අත්සන් කරන්නේ 22 අවුරුද්ද ජනවාරි 1. දැන් මට ඒ ගැන මේ පුද්ගලයාගේ වචනේ විශ්වාස කරන්න අමාරුයි. වාචිකවනේ පොරොන්දු වෙන්නේ. මුදලත් පොරොන්දු වෙනවා. ඔන්න රුපියල් මිලියන 5කට. රුපියල් මිලියන 5කට තමයි මේ ඉඩම විකුණන්නේ කියලා පොරොන්දු වෙනවා. දැන් මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරයිද කියලා මට ඒක සැකයක් තියෙනවා. මම මොකද කරන්නේ මේ පුද්ගලයා එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. නීතිඥ මහත්මයෙක් ඉදිරියේ ගිවිසුමක් අත්සන් කරනවා. මේ ඉඩම විස්තර කියලා. ඒ ඉඩම මගේ පැත්තෙන් මම ප්‍රකාශනයක් දෙනවා මේ ඉඩම 22 ජනවාරි 1 රුපියල් මිලියන 5ක් මුදල් ගෙවා මෙයාගෙන් මිලදී ගන්න කැමතියි කියලා මම අත්සන් තබනවා. මෙයාගෙන් අත්සන් ගන්නව කොහොමද? මේ ඉඩමේ විස්තර කියලා ඒ ඉඩම 22 ජනවාරි 1 දිනේදී රුපියල් මිලියන 5කට මට විකුණන්න කැමතියි කියනවා. මෙයා විකිණීමට කැමැත්ත පළ කරනවා මම මිලදී ගැනීමට කැමැත්ත පළ කරනවා. දැන් එතකොට ගනුදෙනුව සම්පූර්ණයිද? නෑ. මේක මගේ වත්කමක් වශයෙන් කියන්න පුළුවන්ද දැන් මම? බැහැ. මුදල ගෙවන්නේ ලබන අවුරුද්දේ. මෙයා ඉඩමේ අයිතිය මට පවරන්නේ ලබන අවුරුද්දේ. අනාගතයේ වෙන්න තියෙන දෙයක් ගැන අපි දැන්ටමත් කතිකාවතක් ඇති කරගෙන තිබෙනවා. හැබැයි ඔය අතර වාරයේ රජය තීරණය කළොත් ඉඩම හරහා
අධිවේගී මාර්ගයක් ඉදි කරනවා. දැන් මොකද කියන්නේ? ඔන්න රජය ඉඩම් පවරාගෙන එනවා. අපේ ඉඩමට ආවම වැට ළඟට ගිහිලා අයිතිකාරකල ඕක විකුණන්න තියෙන එක. මේ ඉඩම උඩින් යන්න බෑ. මේක 22 ජනවාරියක විකුණනවා කියලා මම පොරොන්දු වෙලා ඉන්නවා කෙනෙක්ට. මට බෑ පොරොන්දු කඩ කරන්න. ඔයාලට හයිවේ එක වෙන පැත්තකින් හදාගන්න මගේ ඉඩම උඩින් යන්න. කියන්න පුළුවන්ද? බෑ. නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් වෙන්න එපා. හැබැයි භූමිකම්පාවක් සිදු වෙලා ඉඩම ගලා දැස්සුවා. ඉලුණා. එහෙම අත්දැකීම් වලට ඔය මාතරේ ප්‍රදේශයේ අපේ ජනතාව පහසුගිය අවුරුදු කිහිපයේදී මුහුණ දුන්නා නේද? සමහරට අඩි 30 40 උස පොල් ගස් පවා පොළව ඇතුලේ අතුරුදහන් වුණා. මිනිස් ජීවිත පවා නැති වුණා. අය අපේ රටේ නෙවෙයි කොහෙවත් ඒ වගේ දේවල් අපිට අහන්න නොලැබේවා. අපේ මිනිස්සු ආරක්ෂිත වෙන්න ඕන. නමුත් ඒ වගේ සිද්ධීන් වෙනවනේ නැත්නම් පළාත්වලදී අපේ රටේ පවා. ඉතින් එහෙම දෙයක් කළා අපේ මේ විකුණන්න බලාපොරොත්තු දේපල විනාශයටපත් වුණොත් මොකද කරන්නේ? විකුණන්න පුළුවන්ද? දැන් දේපල විනාශයටපත් වුණා. ඊළඟට 22 ජනවාරියක මෙයා විනිකට ගිවිසුම යනවා මුදල් දෙන්න කියන්නේ. අපි මුදල් දෙන්න කිව්වොත් අපි කියනවා මොකද්ද? එහෙනම් ඊටම දෙන්න කියලා. අන්න අනාගතේ ලැබෙන්න තියෙන දේපල දැම්මම අපේ ගියුම් කරන අනුව වත්කමක් වෙනවද? නෑ. වත්කමක් වෙන්න නම් ඒ වත්කම අතීතයේදී ව්‍යාපාරයට ලැබී තිබෙනවා. ඒක තමයි එක ලක්ෂණයක් වෙන්නේ. දෙවැනි ලක්ෂණය ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. ව්‍යාපාරයට පාලනය කර හැකි වීම. පාලනය කරන්න පුළුවන් වෙන්නේ. කිසියම් දේපල ගිණුම් කරන්නට අනුව වත්කමක් වෙන්න නම් ඒක ව්‍යාපාරයේ පාලනයට යටත් වෙන්න ඕන. දැන් හිතන්න මෙහෙම. ඔයාගේ ගෙදර නාතා තිබෙනවා වෙනත් කෙනෙක්ගේ මෝටර රථයක්. එයාගේ ළඟම ඥාතියෙක් හිතවතෙක් මාස කිහිපයකට විදේශ රටකට යනවා. ඉතින් ඒ ගෙදර තියෙන වටිනා උපකරණ කීපයක් මෝටර රථය ඔයාගේ ගෙදර ගෙනත් තබනවා පරිස්සමට කියලා. දැන් එතකොට අතීතයේ තමයි ඔයාගේ ගෙදරට කාර් එක ආවේ. හැබැයි ඔයාලට පාලනය කරන්න පුළුවන්ද? පාලනය කරනවා සහ භාවිතා කරනවා කියන්නේ දෙකක්. සමහර විට ඔයාලට ඒක මෝටර රථයක් නම් පාවිච්චි කරන්න ඉඩ දෙනවා. මම එනකම් මේක පදින්න ඉතින් ඒක වාහනටත් හොඳයි නේද කියලා ඉතින් අයිතිකරු විදේශගත වෙනවා. මම එනතුරු වාහනේ ඔයාලා පාවිච්චි කරන්න. පාලනය කරන්න බෑ. ඒ කියන්නේ පාලනය කිව්වම මේක විකිණීම පවා අයිතිනේ. ඒ කියන්නේ අයිතිකරුගේ අභිමතය පරිදි තමයි ඒක පාලනය කිරීම සිදු වෙන්නේ. අලුතෙන් සීට් කවර යොදනවද මේක විකුණනවද අලුතෙන් තීන් තාලේප කරනවද ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අයිතිය තියෙන්නේ වෙනත් කෙනෙක් ළඟ. ඔයාට ඒ අයිතිය නැහැ. අන්න ඒ වගේ ව්‍යාපාරයට අතීතයේදී ලැබුණු හැම දෙයක්ම ව්‍යාපාරයේ වත්කමක් යන්නේ නැහැ. ව්‍යාපාරයට ඒක පාලනය කිරීමට හැකියාවක් නොමැතිනම්. තුන්වෙනි ලක්ෂණය කියන්න. අනාගත ආර්ථික ප්‍රතිලාභ. අනාගත ආර්ථික ප්‍රතිලාභ ජනනය කිරීමට හැකියාවක් පැවතීම. අනාගත ආර්ථික